පුරාණ තාක්ෂණය දේශනමාලාවේ මීළඟට මම ඔබට ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ පැරණි ලෝහ තාක්ෂණය පිළිබඳ මේ ලෝහ තාක්ෂණය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ලෝහ තාක්ෂණයේ ආරම්භය ලෝක පරිමාණ වශයෙන් සාකච්ඡා කරලා ශ්‍රී ලංකාවේ ලෝහ තාක්ෂණය කොයි ආකාරයටද ආරම්භ වුණේ වර්ධනය වුණේ කියන කාරණය මේකෙදී පැහැදිලි කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ ලෝහ තාක්ෂණය ගැන අපි කතා කරනකොට ශ්‍රී ලංකාවේ ලෝහ තාක්ෂණය ලංකාවට හුදකලා කරලා අපිට කතා කරන්න බෑ. ඒ නිසා ලෝහ තාක්ෂණය සමාරම්භය අර්ධද්වීපයේ, ඒ කියන්නේ ඉන්දියා අර්ධද්වීපය සහ දකුණු ආසියාව මුල් කරගෙන ආරම්භ වෙලා වර්ධනය වෙච්ච ආකාරය තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මේ தත්ත්වය කොහොමද උනේ කියලා දැනගෙන ලෝකය කොයි ආකාරයකටද ලෝහ තාක්ෂණයට ප්‍රවිෂ්ඨ වුණේ කියලා දැනගෙන මේ දේශනය ශ්‍රී ලංකා කොටසට අපි ආයුතු වෙනවා. ඒ නිසාම ආරම්භයේදීම මේ ලෝහ තාක්ෂණය කොයි ආකාරයෙන්ද ලෝක පරිමාණ වශයෙන් සිදු වුණේ කියන කාරණය පැහැදිලි කරනවා. ශ්‍රී ලංකාවේ ලෝහ තාක්ෂණය ගැන අපි සාකච්ඡා කරනකොට ඊට වැදගත් ප්‍රකාශයක් 1964 වර්ෂයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන ස්මිත් විසින් සිදු කරලා තියෙනවා. ඒ ප්‍රකාශය අපේ රටේ ලෝහ තාක්ෂණ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අපට බෙහෙවින්ම වැදගත් වෙනවා. එහි සඳහන් වෙනවා නවීන බටහිර ලෝකයේ වෙසෙන අපි ලෝහ විද්‍යා තාක්ෂණයේ මුළුමනින්ම අපසතුයේ උදාමන නමුදු අවුරුදු 100 ගණනක් නොව දහසකටත් එපිට පෙරදිග රටවල එම ශාස්ත්‍රයේ උසස් අන්දමින් දියුණුවට පැවති බව පෙරදිගින් හෙළිවන කරුණු වලින් මනාව වේ. වාහනේ නිපදවන මැටිකෝව 18 වෙනි සියවසේ මැද භාගයේ එංගලන්තයෙන් පළමුවෙන් සොයාගත් නමුත් ඒ ක්‍රමය ලංකාවේ හා ඉන්දියාවේ අවුරුදු දහසකටත් වඩා උඩදී භාවිතා විය. මේක අතිශයින්ම වැදගත් වන කාරණයක් අපේ රටේ තිබිච්ච පුරාණ තාක්ෂණය පිළිබඳ මේ විදේශිකයා දක්වලා තියෙන අදහස. එතකොට මේ තාක්ෂණය විශේෂයෙන් ලෝහ තාක්ෂණය කොයි ආකාරයෙන්ද හැඩගැහිලා තිබුණේ, ඒක කොච්චර පැරණිද කියන කාරණය බටහිර රටවල් වලින් විශේෂයෙන් යුරෝපයේ එංගලන්තේ මේ කාර්යයන් හොයාගන්නකොට 18 වෙනි සියවස වෙනකොට ඊට දහස් ගානකට අවුරුදු ශ්‍රී ලංකාව වගේ ඉන්දියාව වගේ රටවල් මේ පෙරදිග රටවල් ලෝහ තාක්ෂණය ප්‍රගුණ කරලා තිබුණ කාරණය තමයි මේන් අපිට පැහැදිලි වෙන්නේ. ඒක මේ තාක්ෂණයේ ආරම්භය පිළිබඳවත් එහි වර්ධනය පිළිබඳවත් හදාරීමේදී අපිට වැදගත් වෙනවා. මම මෙතන ඉඳලා කැමති පැහැදිලි කරන්න මුල්ම ලෝක පරිමාණ වශයෙන් ආරම්භ වෙන්නේ මේ තාක්ෂණික සංස්කෘතික යුග ඔස්සේ. අපි දන්නවා ප්‍රාග්ඓතිහාසික යුගයේ පුරා ශිලා, මධ්‍ය ශිලා සහ නව ශිලා කියලා යුග තුනක් පහු කරලා ඊගාවට ප්‍රවිෂ්ඨ වෙනවා ලෝහ යුගයට. ලෝහ යුගයේ ආරම්භක ලෝහ භාවිතයේ විදිහට පුරාවිද්‍යාඥයින් හඳුනාගෙන තියෙන්නේ විශේෂයෙන් තඹ තාක්ෂණය පදනම් කරගත් ලෝහ භාවිතය. ඉන්පසුව ලෝකඩ පාවිච්චිය සහ ඉන්පසුව යකඩ යුගයට ප්‍රවේශ වීමක් විදිහට තමයි මේ ලෝහ පරිහරණය පිළිබඳ එක් එක් තාක්ෂණික සංස්කෘතික අවදි පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒකට මේ මුල්ම ලෝහ භාවිතය පිළිබඳව අපි කතා කරනකොට ආරම්භක යුගයේදී ලෝහ පාවිච්චි කරපු ජනතාව දී කරපු ශිෂ්ටාචාර විදිහට අපිට මිසරය, මෙසොපොතේමියාව, සුමේරියාව ආදී ශිෂ්ටාචාර පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට මේ මිසරය, මෙසොපොතේමියාව, සුමේරියාව කියන මේ ශිෂ්ටාචාර ආදීතම ශිෂ්ටාචාර බිහි වෙන්නේ යුප්‍රටිස්, ටයිග්‍රිස් සහ ගංගා ආශ්‍රය පදනම් කරගෙන. එතකොට මේවා ක්‍රිස්තුපූර්ව 4000ට කලින් තමයි මහා නාගරික ශිෂ්ටාචාර බවට පත්වන්නේ තඹ තාක්ෂණය පදනම් කරගෙන. එතකොට මේ මිසරයේ මෙසොපොතේමියාවෙන් පස්සේ අපි දකිනවා ආසියානු කලාපයේ දකුණු ආසියාව සහ නැගෙනහිර ආසියාවේ විශේෂයෙන් ඉන්දියාව සහ චීනය පදනම් කරගෙන නැවතත් ගංගා නිම්න වල මේ තඹ තාක්ෂණය පදනම් කරගත් ශිෂ්ටාචාර බිහි වෙනවා. ඒ අතරින් ඉන්දු ගංගාව පදනම් කරගෙන ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, එහෙම නැත්නම් හරප්පා ශිෂ්ටාචාරය, එහෙමත් නැත්නම් මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරය බිහි වෙන අතර හොයන්හෝ
ශිෂ්ටාචාරය කහගඟ පදනම් කරගෙන චීනයේ බිහි වෙනවා. මේවා ක්‍රිස්තු පූර්ව 4000න් පස්සේ තමයි මේ දකුණු ආසියාවෙත් නැගෙනහිර ආසියාවෙත් අපිට දැක ගන්න හම්බ වෙන්නේ. නමුත් මිසරය, මෙසොපොතේමියාව, සුමේරියාව ආදී ශිෂ්ටාචාර ක්‍රිස්තු පූර්ව 6000ට පෙර ඉඳලම මේ තාක්ෂණය පදනම් කරගත් නාගරීකරණයකට ප්‍රවේශ වෙලා අවසන් වන ස්ථාන විදියට අපි දකිනවා. ඒතර මේ ලෝහ භාවිතය මේ ආකාරයෙන් මුළු ගෝලීය ඉතිහාසය තුලදී අපට දැකිය හැකි ආකාරයට අපේ වැඩි අවධානය මෙතන ඉඳලා අපි යොමු කරන්න වෙන්නේ දකුණු ආසියානු කලාපයට. ඒතර දකුණු ආසියානු කලාපයේ මේ අර්ධද්වීපක ඉන්දියාව සහ ඒ ආශ්‍රිත රටවල් ටික පදනම් කරගෙන කොහොමද මේ ලෝහ තාක්ෂණය ආරම්භ වෙලා විකාශනය වුණේ කියන කාරණය පිළිබඳව අපි අවධානය යොමු කර යුතු වෙනවා. දකුණු ආසියානු කලාපයේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ආරම්භ වෙන්න ඒකට සක්‍රීය දායකත්වයක් නවශිලා යුගය තුල ලබා දුන්නා කියන එක තමයි ඉන්දිය පුරාවිද්‍යාඥයින්ගේ මතය වෙලා තියෙන්නේ. ඔවුන් පැහැදිලි කරන ආකාරයට ඉන්දු නිම්න ගංගා මිටියාවතේ ආරම්භ වෙන මේ හරප්පා ශිෂ්ටාචාරය සඳහා මූලික පදනම සකස් කරන්නේ වර්තමානයේ ඉන්දියාවට වයඹ දිගින් පිහිටන ඉන්දු ගංගාවට වයඹ දිගින් පිහිටන ඇෆ්ගනිස්තානය කියලා වර්තමානයේ අපි හඳුන්වන භූමි ප්‍රදේශය තුල පුරාණයේ මේක ಭಾರತයේ විදිහට හඳුන්වන්නේ වර්තමානයේ අපි ඇෆ්ගනිස්තානය කියලා හඳුන්වන භූමි ප්‍රදේශය තුල ඇතිවන අම්රි, නාල්, කුල්ලි, ෂෝබ්, කිලේගුල් මොහොමඩ් යන වර්තමාන නම් වලින් හඳුන්වන ස්ථානවල නියොලිතික යුගයේ ඇතිවන ග්‍රාමීය සංස්කෘතිය මේකට පදනම දැම්මෝ කියන කාරණේ. එතකොට මේ ග්‍රාමීය සංස්කෘතිය ඇතිවෙන මේ ස්ථානවල පිහිටීම අපි හඳුනාගත්තොත් හරියටම බලුකිස්තාන් සානුව තුල තමයි තියෙන්නේ. මේ සානුවක් සහිත ප්‍රදේශවල තාමත්ම ශාස්ත්‍රීය භූමි අපි ෂේම භූමි කියලා ඒවට කියනවා. මේ ෂේම භූමි කියලා කියන්නේ ස්වභාවික සම්පත් බහුල ප්‍රදේශ. ඒකට මේ ස්වභාවික සම්පත් බහුල ප්‍රදේශ විදිහට මේ බලුකිස්තාන් සානුව සැලකෙනවා. ඒ සානුවේ කුඩා නිම්න තුල විවිධ සම්පත් පිහිටි ප්‍රදේශවල තමයි මේ අම්රිනාල්, කුල්ලි, ෂෝබ්, කිලේගුල් මොහොමඩ් කියන ස්ථාන ආශ්‍රයෙන් විශේෂයෙන්ම වර්තමානයේ නාමකරණය කරලා තියෙන ස්ථාන ආශ්‍රයෙන් මේ නියොලිතික ගම් බිහි වෙන්නේ. මේ නියොලිතික ග්‍රහම තමයි මූලික වශයෙන් පදනම සකස් කරන්නේ ඉන්දු නිම්නයේ බිහි වෙන හරප්පා ශිෂ්ටාචාරය සඳහා තඹ තාක්ෂණය පදනම් කර. අපි මේ සිතියම ගත්තාම අපිට පැහැදිලි වෙනවා මේ වයඹදිග ඉන්දියාවේ එහෙම නැත්නම් බලුකිස්තාන් සානු ප්‍රදේශයේ මේ නිම්න භූමිය තුලදී බලුකිස්තාන් සානුව ඇතුලේ තියෙන කුඩා නිම්න තුල මේ එක් ස්ථානවල බිහි වෙන මේ නියොලිතික ග්‍රාම තුලින් එක් සම්පත් පරිහරණය කිරීමට මේ අය උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීම තුලදී තමාගේ ගම ආශ්‍රිත නිෂ්පාදනය කරන විවිධ අතිරික්ත භාණ්ඩ ගම් අතර හුවමාරු කිරීමක් ආරම්භයේදී සිදු වෙනවා. එතකොට භාණ්ඩයකට භාණ්ඩයක් ලබා දීමේ බාටර් ක්‍රමය මගින් ආරම්භ වන්නා වූ මේ හුවමාරු යාන්ත්‍රණය ක්‍රමානුකූලව අතිරික්ත නිෂ්පාදනයක් බවට ඊගවට පත් වෙනවා. ඒතර මේ අතිරික්ත නිෂ්පාදනයට කුමක්ද කරන්නේ කියන ආකාරයට විසඳුමක් විදියට තමයි මේ නාගරික ස්ථාන බිහි වෙන්නේ. ඒ නාගරික ස්ථානයක් බිහි වෙන්න මූලික වශයෙන්ම මේ අතිරික්ත නිෂ්පාදනයේ ක්‍රියාවලිය බලපානවා. ඒකට අතිරික්ත නිෂ්පාදනය අලෙවි කර ගැනීමත් සමගම අනෙක් අතින් අපිට දැකගත හැකි කාරණය තමයි විශේෂ ශිල්ප ශ්‍රේණිවල බිහිවීම තුළ නිෂ්පාදනය වන භාණ්ඩ දැකගත හැකි වීම. මේ ගම් ආශ්‍රිත මෙන්න මේ ක්‍රියාවලිය ආරම්භයේදී සිදු වෙනවා. භාණ්ඩ හුවමාරුව, නිෂ්පාදන ක්‍රියාවලිය, ඒ නිෂ්පාදන ක්‍රියාවලියත් එක්ක එන අතිරික්තය හැසිරවීම සඳහා මධ්‍යස්ථානයක් අවශ්‍ය වෙනවා. මේ මධ්‍යස්ථානයක් විදිහට තමයි ඉන්දු ගංගා නිම්නය කේන්ද්‍රගත වෙලා මේ නාගරික ශිෂ්ටාචාරය, හරප්පා ශිෂ්ටාචාරය තඹ තාක්ෂණය පදනම් කරගෙන ක්‍රිස්තු පූර්ව 3500 පමණ වන විට බිහිවීම ආරම්භ වෙන්නේ. මුල්ම මේ ග්‍රාමීය සංස්කෘතින් නවශිලා යුගයේ ඇතිවන මේ ලෝහ පරිහරණය කිරීම සරල විදියට ආරම්භ වෙනවා. ඒ සරල විදියට ආරම්භ වන ලෝහ පරිහරණය තාක්ෂණයේ ක්‍රමානුකූල වර්ධනයත් එක්ක තව ටිකක් පහළට තල්ලු වෙලා ගංගා නිම්නයට ප්‍රවේශ වෙලා ඉන්දු ගංගා නිම්නයේ විශේෂයෙන්ම මේ මහා ශිෂ්ටාචාර කීපයක් ආරම්භ කරනවා. ඒ ශිෂ්ටාචාර ආරම්භ කිරීමේදී අපිට වැදගත් වෙන කාරණය තමයි ඒ ආදීතම තඹ තාක්ෂණය පාවිච්චි කරපු අය මේ ශිෂ්ටාචාරයේ මේ නිම්නයේ පුරාවටම නිම්නයේ ඉහළට මධ්‍ය ප්‍රදේශයට
15 මේ නාගරික මධ්‍යස්ථාන නිර්මාණය කිරීම ආරම්භ කරනවා. මොහෙන්දජාරෝ හරප්පා මොහෙන්දජාරෝ නගරයේ එක තැනක, හරප්පා නගරයේ තවත් තැනක, එකම කලිබංගන් නැමැති නගරයේ තවත් තැනක, ලෝතාල් කියන වරාය නගරය මුහුද ආසන්නයේ මේ ආකාරයට මේ තඹ තාක්ෂණය පදනම් කරගත් මහා ශිෂ්ටාචාර ඉන්දු නිම්න ගංගා නිම්නයේ බිහි වෙනවා. ඒතර මේ තඹ තාක්ෂණයේ වර්ධනය නිසා තමයි ඒක ශිෂ්ටාචාරයක් බවට පත් වෙන්නේ. ඒතකොට ශිෂ්ටාචාරයක් බවට පත්වීමේදී ශිෂ්ටාචාරයකට අනන්‍ය වූ සාධක වන ඒ ශිෂ්ටාචාරයට අනන්‍ය වූ ගොඩනැගිලි එහෙම නැත්නම් ස්මාරක ඒ ආකාරයෙන් බිහි වෙනවා. කලාකෘති බිහි වෙනවා. මේවා අපි ශිෂ්ටාචාරයක් අර්ථ දැක්වීමේදී ශිෂ්ටාචාරය හඳුනාගත හැකි හොඳම ලක්ෂණ විදියට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒකම ඒ ඇතිවන්නා වූ සංස්කෘතිය ශිෂ්ටාචාරයත් එක්ක බද්ධ වෙලා ඇතිවන දෙයක් තමයි සංස්කෘතිය. ඒ සංස්කෘතිය තුළ ඒ අය හසුරවන්නා වූ අනිකුත් ක්‍රියාදාමයන් විශේෂයෙන්ම විවිධ ශිල්ප කටයුතුත් එක්ක මුළු ගංගා නිම්නය පුරාම ව්‍යාප්ත වෙනවා. ඒකට මේ තාක්ෂණයේ වෙනස්කම් මේ නාගරික මධ්‍යස්ථාන තුළ විවිධ ආකාරයෙන් වැඩි දියුණු වෙලා අපි දකිනවා. ඒ නිසා සංස්කෘතිය කියන්නේ භාෂාවක්, ඇඳුම් පැළඳුම් රටාවක්, ඒකම විවිධ කලා නිර්මාණ රාශියක් එකතු වෙන තැනක්. ඒ තැනකදී මේවා ඒ ප්‍රදේශ අනුව වෙනස් වන ආකාරය අපිට මේ මහා ශිෂ්ටාචාර තුලින් හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒතර හරප්පා ශිෂ්ටාචාරයේ ඇතිවන මේ තඹ තාක්ෂණය පදනම් කරගත් සංස්කෘතිය ක්‍රිස්තු පූර්ව 1750 වෙනකොට සම්පූර්ණයෙන්ම විනාශ වෙලා අවසන් වෙනවා. 3500න් ආරම්භ වෙලා 1750 වෙනකොට අවසන් වන මේ මහා සංස්කෘතිය පුරාවිද්‍යාඥයින් පෙන්වලා දෙන්නේ ධූමකේතුවක් වගේ කියලා. එක විට නැගිලා එක විට බහැලා ගිය ශිෂ්ටාචාරයක් විදියට. මොකද මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පදනම් කරගෙන ගොඩනැගෙන නාගරික මධ්‍යස්ථාන වන මොහෙන්දජාරෝ, හරප්පා, කලිබංගන් සහ ලෝතාල් කියන නාගරික ස්ථාන කිහිප අවස්ථාවකදී ඒ ස්ථානයේම සංවර්ධනයට ලක් වෙලා තියෙනවා. ඒකට මේ නාගරික අවස්ථා බිඳ වැටීම සඳහා ඉන්දු ගංගාවේ පිටාර ගැලීම ප්‍රධාන වශයෙන්ම බලපාපු බවට තමයි පුරාවිද්‍යාඥයින් පෙන්වලා දෙන්නේ. ඒ නිසා වුන් අධීර කීපයකදීම විනාශ වෙච්ච ශිෂ්ටාචාර මත නැවත තමන්ගේ ඒ සංස්කෘතිය පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාවලිය ගොඩනගලා තියෙනවා. කොහොම වුණත් 1750 විතර වෙනකොට මේක සම්පූර්ණයෙන්ම අවසන් වීමට කටයුතු යෙදෙනවා. ඒ කටයුතු වලදී තවත් පුරාවිද්‍යාඥයින් පිරිසකගේ මතය තමයි ඇෆ්ගනිස්තාන ප්‍රදේශය එහෙම නැත්නම් බලුචිස්තාන් සානුහරා ඉන්දියාව ආක්‍රමණය කරපු ආර්ය භාෂාව කතා කරපු ජන කණ්ඩායම් මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නාගරික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම බිඳ දැමුවා කියන කාරණය. ඒට හේතු විදිහට ඉදිරිපත් කරන්නේ කැනින් වලින් හම්බෙලා තියෙන සමහර සැකිලි සාධක කපා කොටා තියෙන ආකාරය අනුව යම්කිසි ආක්‍රමණයකින් මේ ශිෂ්ටාචාරය විනාශ වුණා කියලා තමයි ඔවුන්ගේ මතය වෙන්නේ. එහෙනම් මේ ශිෂ්ටාචාරය එතනින් අවසන් වුණායින් පස්සේ මේ නියෝජනය කරපු සියලුම මිනිසුන් මැරුණාද කියන ප්‍රශ්නය තවත් විදිහකට අපිට පෙනෙන කාරණයක්. එහිදී පැහැදිලි වන කාරණය තමයි මේ බිඳ වැටුණු ශිෂ්ටාචාරයෙන් ඉතුරු වෙච්ච මිනිස්සු ඒ ස්ථානයේ රැඳෙන්නේ නැතුව ඉන්දියාවේ දකුණු කොටසට ඇවිල්ලා නැවත අලුත් ශිෂ්ටාචාරයක් ආරම්භ කරා කියන කාරණය. ඒ ආරම්භ කිරීමේදී ඒ ශිෂ්ටාචාරය තුළට විශේෂයෙන්ම යකඩ තාක්ෂණය පදනම් කරගත් ශිෂ්ටාචාරයක් ආරම්භ කිරීම අපිට දැක ගන්න හැකියාව ලැබෙනවා. මේ යකඩ තාක්ෂණය පදනම් කරගත් ශිෂ්ටාචාරය අපි දකුණු ඉන්දියාවේදී ප්‍රධාන වශයෙන් ක්‍රිස්තු පූර්ව 2000ට කලින් ආරම්භ වෙච්ච බව මේ වෙන විට මහාචාර්ය කේ රාජන් වැනි විද්වතුන් සිදු කරලා තියෙන පර්යේෂණ වලින් පැහැදිලි කරලා තියෙනවා. නමුත් ඊට සාමගාමීව ඊට පස්සේ කාල වෙනකොට මේ යකඩ තාක්ෂණය පදනම් කරගත් ශිෂ්ටාචාර ගංගා නිම්නය දක්වාම ව්‍යාප්ත වෙලා ගිහිල්ලා තියෙනවා. ඒකට දකුණු ඉන්දියාවේදී යකඩ තාක්ෂණය පාවිච්චි කරත් ශිෂ්ටාචාරවල පැරණි කාලයකදී අවුරුදු ක්‍රිස්තු පූර්ව 2000ට කලින් හම්බෙනකොට ගංගා නිම්නයේ තත්ත්වයේ ක්‍රිස්තු පූර්ව 1200 ට එහා කාලෙදී තමයි ආසන්න කාලෙකදී තමයි දැකගත හම්බෙන්නේ. කොහොම වුණත් මේ යකඩ තාක්ෂණය පදනම් කරගත් මේ සංස්කෘතීන් අතර ඉන්දු නිම්නය බිඳ වැටුණයින් පස්සේ ගොඩ නැගෙන මහා ශිෂ්ටාචාරයක් ගංගා නිම්නයේ බිහි වෙනවා. ඒක ක්‍රිස්තු පූර්ව 1200න් පස්සේ ආරම්භ වෙන ගංගා නිම්න ශිෂ්ටාචාරය, ගංගා නදී නිම්න ශිෂ්ටාචාරය විදිහට පුරාවිද්‍යාඥයෝ දක්වලා තියෙනවා. මේ ශිෂ්ටාචාරය හරි වැදගත් වෙනවා අපිට මේ ලෝක තාක්ෂණය පිළිබඳ
අධ්‍යයනය කිරීමේදී යකඩ තාක්ෂණයේ පදනම් කරගත් මේ ශිෂ්ටාචාරයේ ප්‍රධාන වශයෙන්ම මැටි බඳුන් සංස්කෘතීන් 4ක් පදනම් කරගෙන වර්ධනයටපත් වෙනවා. මේ මැටි බඳුන් සංස්කෘතීන් 4 අතර පඳු පැහැමෙවලම් ඔක කලර් පොටරි කියන OCP කියන සංස්කෘතිය තමයි ආරම්භයේදී ඉහළ ගංගා නිම්නයේ ආරම්භ වෙන්නේ. ඊට පස්සේ මේක ක්‍රමානුකූලව යකඩ තාක්ෂණයත් එක්ක තවදුරටත් දියුණු වෙනකොට ඊගාවට කාල රක්ත වර්ණ මෙවලම් එහෙම නැත්නම් black and red wear සංස්කෘතිය එහෙම නැත්නම් BRW සංස්කෘතිය ගංගා නිම්නයේ ස්ථාපිත වෙනවා ඊළඟ අධීරයේදී. ඊට පස්සේ අපිට දකින්න ක්‍රිස්තු පූර්ව 1800 වගේ කාල වෙනකොට මේ සංස්කෘතිය ගංගා නිම්නයේ ඉතා දියුණු මට්ටමකටපත් වෙනවා. එයින් අනතුරුව තවත් මැටි බඳුන් සංස්කෘතියක් ක්‍රිස්තු පූර්ව 6 වන සියවස 600 පමණ වන විට ගංගා නිම්නයේ බිහි වෙනවා. ඒ තමයි painted grey wear සංස්කෘතිය PGW සංස්කෘතිය. අලු පැහැ මැටි බඳුන් පදනම් කරගෙන බිහි වන මේ සංස්කෘතියේ වර්ධිතම අවස්ථාව අපි හඳුනා ගන්නවා බුද්ධ කාලයට සමගාමීව සහ ඊට පස්සේ ව්‍යාප්ත වන උත්තර උද්දීප්ත කාල වර්ණ මෙවලම් සංස්කෘතිය. ඒකට northern black polish wear කියන මේ සංස්කෘතියත් එක්ක පදනම් කරගෙන ගංගා නිම්නයේ මේ ආකාරයෙන් මේ සංස්කෘතික අවදි ටික විකාශනයට පත් වෙනවා. ඒකට මේකට ප්‍රධානම තාක්ෂණය විදියට අපි සලකන්නේ පුරාවිද්‍යාඥයින් පෙන්වලා දෙන්නේ යකඩ පදනම් කරගත් තාක්ෂණයක් අයිති සංස්කෘතියක් ශිෂ්ටාචාරයක් මේ නිම්නයේ ස්ථාපිත වුණා කියන කාරණේ. ඒකට ඒක අපිට ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ අනුරාධපුරයට සමගාමීව ගංගා නිම්නයේ ගොඩනැගෙනා වූ කාල රක්ත වර්ණ මෙවලම් සංස්කෘතිය සහ ඉන් පසුව ඇතිවන්නා වූ painted grey wear සහ NBPW සංස්කෘතික අතර පැවති හුවමාරු දිගටම අනුරාධපුරය සිදු කළ බවට පුරාවිද්‍යා පර්යේෂණ වලින් ඒ හමු වෙන පුරාවිද්‍යාත්මක සාධක වලින් තහවුරු වෙලා තියෙනවා. අනුරාධපුරයෙන් අපට PGW වෙන නැත්නම් painted grey wear, NBPW northern black polish wear මේ මැටි බඳුන් වර්ග හමු වෙනවා. ඒවා ගංගා නිම්නයේ නිෂ්පාදනය කරන ලද මැටි බඳුන්. ඒකට ඊටාම පැහැදිලි මේ BRW කල්චර් එක එහෙම නැත්නම් BRW සංස්කෘතිය අනුරාධපුරයේ ස්ථාපිත වෙන ක්‍රිස්තු පූර්ව 1000 වෙනකොට ගංගා නිම්නයේත් ඒට සමගාමීව ඒ සංස්කෘතිය ස්ථාපිත වෙලා තියෙනවා. නමුත් අපිට මෙතනදී පැහැදිලි කරන්න ඕන කාරණයක් තමයි මේ black and red wear සංස්කෘතිය. එහෙම නැත්නම් යකඩ යුගයේ මේ සංස්කෘතිය දකුණු ඉන්දියාවේ ගංගා නිම්නයට වඩා පැරණි කාල නිර්ණ තමයි ලබා දීලා තියෙන්නේ. ඒක පිළිබඳ ඔබේ සැලකිල්ල දක්විය යුතුයි. හේතුව තමයි අර පුරාවිද්‍යාඥයින් ඉදිරිපත් කරන මත අනුව ඉන්දු නිම්නයේ බිඳ වැටුණයින් පස්සේ එහි විසූ මිනිසුන් තම ආරක්ෂාව සඳහා ඉන්දියාවේ දකුණු කොටස දක්වා ගමන් කරලා එහි පදිංචි වෙලා නව තාක්ෂණයක් ආරම්භ කරා කියන කාරණය. කොහොම වුණත් මේ ආකාරයට මේ ආරම්භ වන නාගරික මධ්‍යස්ථාන දෙක දකුණු ආසියානු කලාපයේ තඹ තාක්ෂණය සහ යකඩ තාක්ෂණය මුළු දකුණු ආසියානු කලාපයේම ගොඩ නැගීම සඳහා ප්‍රධාන පදනමක් සකස් කරන බව අපිට මෙතනදී පැහැදිලි කළ යුතු වෙනවා. මේ සිතියමින් මා දක්වා තියෙන්නේ ඔබට මේ ගංගා නදී නිම්න ශිෂ්ටාචාරය තුළ ඒ OCP, BRW, PGW සහ NBPW ඒ සංස්කෘතීන් ක්‍රියාත්මක වීම පිළිබඳ අපි දන්නවා මගධය, උදේනිය වගේ රාජධානි මේ ගංගා නිම්නයේ තියෙන බුද්ධ කාලය වන විට. ඒකට විශේෂයෙන්ම මේ බුද්ධ කාලය වලට මේ මගධ සහ උජ්ජයින් කියන රාජධානි PGW සහ NBPW මැටි බඳුන් මූලික කරගෙන ගොඩනැගෙන සංස්කෘතිය විදිහට තමයි හඳුන්වන්නේ. මම ඊළඟට පැහැදිලි කිරීමට කැමති ශ්‍රී ලංකාවේ මුල් ලෝහ භාවිතය පිළිබඳ සහ ඒ ලෝහ භාවිතයේ ආරම්භය කොහොමද සිදු වුණේ කියන කාරණය ඔබට පැහැදිලි කරන්න. අපි දන්නවා මේ වන විටත් නවශිලා යුගයේ තුලදී විශේෂයෙන් දොරවකලේන ආශ්‍රයෙන් නවශිලා යුගයක තොරතුරු යම් ප්‍රමාණයක් අනාවරණය කරගෙන තිනවා. හෝටන් කැන්න ආශ්‍රයෙන් යම් ප්‍රමාණයක සාධක ප්‍රමාණයක් අනාවරණය කරගෙන තිනවා. එකම මාන්තායි වලින් යම් ප්‍රමාණයක් තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. එතකොට විශේෂයෙන්ම මෙතනදී අපි සැලකිල්ලට දක්විය යුතුයි මේ නවශිලා යුගයක් නම් ලෝහ භාවිතයේ ආරම්භය එතන සිදු වෙලා තියෙන්න ඕනේ කියන කාරණය. එතකොට මෙතනදී අපිට කිසිම ලෝහ පිළිබඳ සාධකයක් දොරකලෙනින් හම්බෙලා නැහැ. ඒකම අපිට කිසිම ලෝහ පිළිබඳ සාධකයක් හෝටන් තැන්නෙන් හම්බෙලා නැහැ. නමුත් මාන්තායි වල ජෝන් කාස්වෙල් සහ දැරණියගල මෙන්ම මාතා පිකට් සිදු කරන ලද පර්යේෂණවලදී මේ
මාන්තායි වරාය නගරය තුල පහළම ස්තරයක තිබිලා තඹ බොර. එහෙම නැත්නම් අපි කොපර් ස්ලැග් කියලා හඳුන්වන ස්ලැග් කියලා කියන්නේ බොරවලට. මේ ලෝහ බොරවලට මේ තඹ බොර ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. එතකොට මේක තමයි ශ්‍රී ලංකාවේ දැනට හම්බෙලා තියෙන පැරණිතම සාධකය ලෝහ සම්බන්ධයෙන්. නමුත් ඒ පිළිබඳ පුරාවිද්‍යාඥයින් අතර මතවාද තියෙනවා. ඔවුන් බොහෝ දෙනෙක්ගේ අදහස තමයි මේ ඉහළ පස් තට්ටුවක තිබිච්ච ලෝහ බොර කොටසක් සතුන්ගේ ක්‍රියාකාරීත්වයත් එක්ක මේ පහළ ස්තරයකට ගමන් ගන්න ඇතැයි කියන කාරණේ. හේතුව තමයි ක්‍රිස්තු පූර්ව 1800ට තමයි දින නියම වෙලා තියෙන්නේ මාන්තායි කැණීමේ ප්‍රාග්ඓතිහාසික මධ්‍ය ශිලා යුගය. ඒකට ඒ දක්වා එන කාල පරාසයකට ලෝහ ගමන් කරනවා කියලා කියන්නේ ඒක පුරාවිද්‍යාඥයින්ට යම් ගැටලු සහගත තත්ත්වයක් ඇතිවන කාරණයක් බවට පත්වීම නිසා. කෙසේ වෙතත් මේ මාන්තායි කැණීමෙන් ලැබෙන ලෝහවලට අමතරව නවශිලා යුගයක සාධක පිළිබඳ අපිට කොහින්වත් සාධක හම්බෙන්නේ නැහැ. කොහොමුණත් ශ්‍රී ලංකාවේ ලෝහ තාක්ෂණය පිළිබඳ අපිට පැරණිම සාධක දැනට පූර්ව ඓතිහාසික සංස්කෘතික අවධිය තුලින් තමයි ලැබෙන්නේ. දැනට මේ කාල නිර්ණය අනුව මේ සංස්කෘතිය පූර්ව 2400 දී බදුල්ල දිස්ත්‍රික්කයේ බෙරගල කළුපාන වත්ත කියන ප්‍රදේශයේ මුල් බැසගෙන ක්‍රියාත්මක වෙච්ච බවට මහාචාර්ය රාජ් සෝමදේව හොයාගෙන තියෙනවා. ඔහුගේම පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තුපූර්ව 1750 වෙනකොට මේ සංස්කෘතිය දියතලාව හල්දුම් මුල්ලේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒකම ඔහු පෙන්වා දෙන ආකාරයට මේ සංස්කෘතිය ක්‍රිස්තුපූර්ව 1359 වෙද්දී ඇඹිලිපිටිය උඩ රංචා මඩමේ ස්ථාපිත වෙලා තියෙනවා. ඔහුගේ මතය තමයි මේ ලෝහ තාක්ෂණය පදනම් කරගත් මිනිස්සු තාක්ෂණයේ දියුණුවත් එක්ක කඳුකරයේ ඉහළ මට්ටම් වල ඉඳලා තියෙන සමෝච්ච රේඛා වලින් පහළට ක්‍රමානුකූලව ගමන් කිරීමක් පෙන්눔 කරනවා කියන කාරණය. ඒකට ඔහු පැහැදිලිව පෙන්වන නිදර්ශනයක් රංචමඩමින් පැහැදිලි කරනවා. ඒකෙදි ඔහු පෙන්වලා දෙන්නේ රංචමඩමේ ක්‍රිස්තුපූර්ව 1100 වෙනකොට මිනිස්සු ගෘහ නිර්මාණය සඳහා ඉතා හොඳ ප්‍රවේශයක් ලබාගෙන තියෙනවා කියන කාරණය. එහිදී ක්‍රිස්තුපූර්ව 1100ට නියම වෙච්ච කුස්සියක එහෙම නැත්නම් ගෙදරක තියෙන කුස්සියක කොටසක් මහ ගෙබිමක කොටසක් සොයා ගැනීම තුළ ස්ථාවර ජනාවාස ආරම්භ කරමින් මේ තාක්ෂණය දියුණු කරන්න ඇතයි කියන කාරණය ඔහු පෙන්වලා දෙනවා. නමුත් අපට පැන නැගෙන උබදව කෝටිය තමයි මේ ස්ථාන වලින් ඉතා හොඳ මට්ටමින් ලෝහ හොයාගෙන නැහැ. බෙරගල කලපහනවත්තෙත් එකම කල්දු මුල්ලෙත් හම් වෙලා තියෙන්නේ ලෝහ බොර බොහොම සුළු ප්‍රමාණයක්. ඒක පුරාවිද්‍යාඥයන්ගේ අදහස තමයි එවැනි සුළු ප්‍රමාණයකින් ලෝහ තාක්ෂණයක් ක්‍රියාත්මක වුණාද කියන කාරණය මේ වලදී තහවුරු කරගත හැකිදයි කියන කාරණය. මේ ආකාරයේ විවිධ පරස්පරතා පුරාවිද්‍යාඥයින් අතර තියෙනවා. කොහොම වුණත් නිශ්චිතව අපිට ලෝහ පාවිච්චි කිරීම පිළිබඳ සාධක ඉතා ඉහළ මට්ටමේ සාධක ක්‍රිස්තු පූර්ව 1000න් පස්සේ අපිට හම්බ වෙනවා මේ පූර්ව ඓතිහාසික සංස්කෘතියේ. සීගිරියේ අලිගල එකම අනුරාධ සහ අනුරාධපුරයෙන් පස්සේ මේ තාක්ෂණයේ ක්‍රමානුකූලව විහිදී යමින් කාන්තරෝදය ඒකම තිස්ස මහරාමය ඒකම ලංකාව පුරාම හැමතැනම මේ තාක්ෂණය ප්‍රචලිත වෙමින් ලෝහ තාක්ෂණයේ ආරම්භය සහ වර්ධනය සිදු වෙච්ච බව පූර්ව ඓතිහාසික යුගය සම්බන්ධයෙන් මේ තාක් සිදු කරන පර්යේෂණවලදී හඳුනාගෙන තියෙනවා. තඹහා යකඩ තාක්ෂණය තමයි පූර්ව ඓතිහාසික සංස්කෘතියේ ආරම්භක ලෝහ විදියට අපිට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. ඒකට බෙරගල කළුපාන වත්තේදී මේ ක්‍රිස්තු පූර්ව 2400 දී විතර ආරම්භ වෙන මේ සුසාන මැටිවරු සුසාන විදියට තමයි හඳුනාගෙන තියෙන්නේ. ඒකට මෙතනින් ලෝහ බොර හම්බුණා කියලා තමයි මහාචාර්ය සෝමදේවගේ පිළිගැනීම සහ ඔහු ප්‍රකාශයට පත් කරලා තියෙන කරුණු වලින් පැහැදිලි වෙන්නේ. ඒකට ශ්‍රී ලංකාවේ ඉපරණි ලෝහ කර්මාන්තය පිළිබඳ සිදු කරලා තියෙන පර්යේෂණ අනුව අපිට පැහැදිලි වෙන කාරණේ තමයි බලංගොඩ, කඳපොළ, තිස්සමාරාම, උඩවලව, කොස්ගම, නුවරඑළිය, බණ්ඩාරවල, සමනලව, ආලපොළව, අනුරාධපුරය, මාන්තායි ඒකම විශේෂයෙන්ම කාන්තරෝදය මේ හැම තැනකින්ම අපට ලෝහ බොර එහෙම නැත්නම් ස්ලැග්, උදුන්, ෆර්නස්, කෝව, ක්‍රුසිබල් ඒකම ලෝහ උපකරණ සහ ඒ ආශ්‍රිත බොහෝ පුරාවිද්‍යා සාධක ප්‍රමාණයක් මේ වෙන විට ලැබිලා තියෙනවා. ඒකට මේ දිවයින පුරාම ලැබෙනා වූ මේ තත්වය තුලදී අපිට පැහැදිලි වෙලා පෙන්වලා දෙන්න පුළුවන් කාරණේ තමයි මේ ලෝහ තාක්ෂණය ලංකාවේ ආරම්භ වුණායින් පස්සේ ඒකේ රේඛීය නැග්මක් නෙමෙයි සිදු වෙලා තියෙන්නේ ක්‍රමානුකූලව දියුණුවටපත් වෙලා ඒ දියුණුවටපත් වෙන තාක්ෂණය මුළු දිවයින පුරාම ව්‍යාප්ත වීමක්. ඕනෑම තාක්ෂණික ක්‍රියාවලියකදී අපිට
සිරස්ාකාරයෙන් දැකිය හැකි රේඛීය නැග්මක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒක අපි විශේෂයෙන්ම ප්‍රස්ථාරයක් ආශ්‍රයෙන් ගත්තොත් අපි ඒක ඊට ක්‍රමානුකූලව සිදුවන නැග්මක් විදිහට තමයි පෙන්වලා දෙන්න හැකියාව තියෙන්නේ. කොහොම වුණත් මේ අපිට මේ සාධක ප්‍රමාණය වැදගත් වෙනවා ශ්‍රී ලංකාවේ ලෝහ තාක්ෂණය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන්. ශ්‍රී ලංකාව තුළ පූර්ව ඉතිහාසයේදී ලෝහ තාක්ෂණය අපිට වැදගත් වෙන කාරණයක් තියෙනවා. පූර්ව ඉතිහාසයට පරිවර්තනය වෙන මිනිස්සු, එහෙම නැත්නම් ඒ සංස්කෘතික අවධියට ප්‍රවේශ වෙන මිනිස්සු ඊට පෙර අවධියේ පාවිච්චි කර මෙසොලිතික සංස්කෘතික අවධියට වඩා වෙනස් වෙන්නේ මේ තාක්ෂණය. මෙසොලිතික යුගයේදී මිනිස්සු පාවිච්චි කර ප්‍රධාන තාක්ෂණය තමයි ශිලා තාක්ෂණය. මේ ශිලා තාක්ෂණය මගින් මිනිසුන්ට අවශ්‍ය ආකාරයට පරිසරය මෙල්ල කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා මේ අය මේ පරිසරය මෙල්ල කර ගැනීමට එතරම් උනන්දුවක් දක්වපු පිරිසක් විදිහට අපිට පෙන්වලා දෙන්න බෑ. නමුත් ලෝහ හොයාගත්තයින් පස්සේ මේ පූර්ව ඓතිහාසික යුගයේ මිනිස්සු තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා පරිසරය මෙල්ල කර ගැනීමට ලෝහ මෙවලම් යොදාගත්තා. ඒ අතරින් ප්‍රධානතම වෙනවා කෘෂි භෝග වගාව සඳහා යොමු වීම. විශේෂයෙන් ධාන්‍ය වගා කිරීම සඳහා කෘෂි භූමි සැකසීමට මේ කැලෑ මෙල්ල කිරීම සඳහා ලෝහ හොඳ මෙවලමක් බවට මේ යුගයේ මිනිසුන්ට වැදගත් වුණා. ඒකම විශේෂයෙන් ලෝහ තාක්ෂණය ශිලා තාක්ෂණයට විකල්පයක් විදිහට වැදගත් වෙන්න තවත් හේතුවක් තමයි එදිනෙදා ජීවිතයේ මිනිසුන්ට අවශ්‍ය කරන මෙවලම් තනාගෙන තමන්ගේ කාර්යයන් බෙහෙවින් පහසුවෙන් සිදු කර ගැනීමට හැකියාව ලැබීම. මේ ශිලා තාක්ෂණයට වඩා ලෝහ තාක්ෂණයේ ඇතිවන්නා වූ මේ ඉල්ලුම කරන කොටගෙන ඒ තාක්ෂණයට හොඳ ව්‍යාප්ත වීමක්, හොඳ නැගීමක් තාක්ෂණයේ දැක ගැනීමට හැකියාව ලැබෙනවා. සමාජයේ ලෝහ මෙවලම් වලට විශේෂයෙන්ම දක්වපු ඉල්ලුම වැඩි වෙන්න කාරණා කිහිපයක් බලපාලා තියෙනවා. පුරාවිද්‍යාඥයින් පෙන්වලා දෙන ආකාරයට ඒ කාරණා අතර ලෝහ මෙවලම් වඩා ශක්තිමත්, එහෙමත් නැත්නම් දැඩි තියුණු කැපීම් වලට ඔරොත්තු දෙන මෙවලම් විදිහට තමයි සැලකෙන්නේ. ඒක අපි දන්නවා ගහක් කපන්න වුණත්, එහෙම නැත්නම් බිම හාරන්න වුණත්, කුෂි බිමක් සකස් කරන්න වුණත් ඒ සියලු කාර්යවලට මේ ලෝහ යොදා ගැනීම ඊටාත්ම වැදගත් වෙනවා. ඒවා ඊට ශක්තිමත් දැඩි සහ තියුණු කැපීම් වලට ඔරොත්තු දෙන නිසා. ඒකම ඊගාව කාරණේ තමයි මොට උණයින් පස්සේ, එහෙම නැත්නම් භාවිතයට නොගත හැකි ලෙස ඒ ලෝහ මෙවලමපත් උණයින් පස්සේ නැවත ඒක උණු කර නැවත සකස් කර ගැනීමට මුල් තත්ත්වය ගැනීමට හැකියවීමත් ලෝහ මෙවලම් වල ඉල්ලුමට, එහෙම නැත්නම් ඒකේ ව්‍යාප්තියට වැඩි හැකියාවක් ලැබීමට හේතු වුණා. ඒකම මේ අලුත් ලෝහ මෙවලම් තනා ගැනීම තුලින් සුපෝපභෝගී ගෘහස්ත මෙවලම් නිපදවීමට ලෝහ තාක්ෂණයට හැකියාව තිබුණා. මිනිසුන්ගේ ඉල්ලීමට අනුව විවිධ අවශ්‍යතා සඳහා විවිධ උපකරණ මෙන්ම ඒකම ඉතාමත්ම අලංකාර ආභරණ වර්ග නිර්මාණය කිරීමට මේ ලෝහ වලට හැකියාව තිබිච්ච නිසා විවිධ ලෝහ වර්ග වලට ඇතිවෙච්ච ඉල්ලුම ඉන් පස්සේ අපි දකිනවා. ඒ නිසා තමයි යකඩ තාක්ෂණයෙන් පස්සේ වාහන නිර්මාණය තාක්ෂණය දියුණු වෙන්නේ. ඊගාවට පස්සේ තමයි අපි දකින්නේ රන් රිදී නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු වන ආකාරය. ඒකට මේ ලෝහ වලින් සකසාගත හැකි අමුද්‍රව්‍ය වලින් සකසාගත හැකි භාණ්ඩවල විවිධතාවයකුත් අපි හඳුනා ගන්නවා. දැන් අපි දකිනවා යකඩ සහ වාහනේ වලින් විශේෂයෙන්ම සිදු කරන ක්‍රියාවලිය තමයි මේ පරිසරය මෙල්ල කරලා ඒකට අවශ්‍ය කරන උපකරණ තනා ගැනීම. නමුත් රන් රිදී දේවල් වලින් ඒ ලෝහ වලින් ඒ සමාජය කරේ එක නෙමෙයි. ඒකෙන් වුන් සිදු කරේ ආභරණ වගේ අලංකාර නිර්මාණ තමන් සකසා ගැනීම, එකම ගෘහස්ත ආකාරයෙන් අලංකාර නිර්මාණ නිපදවා ගැනීම සිදු කිරීමට ඒ ලෝහ පාවිච්චි කරනු ලැබුවා. ලංකාවට ලෝහ තාක්ෂණය අර්ධද්වීපික ඉන්දියාවෙන් සංක්‍රමණය වූ බවට තමයි සමහර පුරාවිද්‍යාඥයින්ගේ මතය වෙලා තියෙන්නේ. ඒ අතරින් මේ ප්‍රමුඛ මතයක් දරන පුරාවිද්‍යාඥයෙක් විදිහට අපිට සිරාන්දර්ණය කළ පෙන්වලා දෙන්න පුළුවන්. ඔහු පෙන්වලා දෙන්නේ ඉන්දියාව තුල විශේෂයෙන් ගංගා නිම්නය දකුණු ඉන්දියාවත් එක්ක පුරාණ පූර්ව ඓතිහාසික යුගයේ මිනිසුන් පැවතිච්ච සම්බන්ධතා එක්ක මේ ලෝහ තාක්ෂණය දකුණු ඉන්දියාව හරහා ලංකාවට ඇතුළු වුණා කියන කාරණය. ඒ නිසා මේ තාක්ෂණය බාහිරින් අපේ රටට ආවා කියලා තමයි ධර්ණය කළත්
සුදර්ශන් සෙනවිරත්නත් මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්නත් මේ මතය ප්‍රකාශ කරලා තියෙන්නේ. නමුත් මේ තාක්ෂණික ක්‍රියාවලිය ක්‍රිස්තු පූර්ව 1000 දී මේ ආකාරයට ලංකාවට ඇතුල් වෙලා ලංකාව පුරා ව්‍යාප්ත වුණා කියන මතය මහාචාර්ය රාජ් සෝමදේව විසින් ප්‍රතික්ෂේප කරලා තිනවා. ඔහු කියන්නේ විශේෂයෙන් ප්‍රාග්ධායිතිහාසිකයෝගේ කඳුකර කලාපයේ ජීවත් වෙච්ච මිනිස්සු මේ තාක්ෂණයේ ඇති වන දියුණුවත් එක්ක ඒ සමෝච්ච රේඛාවලින් ඉහළ මට්ටමින් පල්ලෙහාට ගමන් කරලා ක්‍රමානුකූලව මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක පල්ලෙහා තියෙන භූමි වෙත සංක්‍රමණය වුණා කියන කාරණය. නමුත් අපිට මෙතනදී පැහැදිලි වෙන දේ තමයි මේ කාරණා දෙකම යම් ආකාරයකින් බලපාන්නට ඇතයි කියන ක්‍රියාවලිය. උදාහරණයක් විදිහට මෙසොලිතික යුගයේ මිනිස්සු බහුතරයක් ජීවත් වෙච්ච බවට සාධක අපි හඳුනාගන්නේ කඳුකර කලාපය ආශ්‍රිත කලාපය. මේ පිරිස අතරින්ම යම් ආකාරයකට ලෝහ තාක්ෂණය හඳුනා ගැනීමක් සිදු වෙන්න ඇති. නමුත් ඒට විකල්පයක් විදිහට අපිට හිතන්න පුළුවන් කාරණේ තමයි ඉන්දියාව ක්‍රිස්තු පූර්ව 2000ට පෙර මේ දකුණු ඉන්දියාවේ මේ තාක්ෂණය ප්‍රචලිත වූවා නම් ඒ බලපෑම විශේෂයෙන්ම දිවයිනක් විදිහට අපිට සිදු වෙන්න ඕනෑ කියන කාරණය. අදට වඩා ලංකාව ඒ සමය වන විට තවත් ඉන්දියාවට ආසන්න වෙලා තිබිච්ච භූමියක් වන නිසා. කෙසේ වෙතත් අපිට පැහැදිලි වෙන කාරණය තමයි මේ කඳුකර කලාපයේ පූර්වයිතිහාසික සංස්කෘතියේ සුවිශේෂීතම වූ සුසාන විශේෂය වෙලා තියෙන මැටිවරු සුසාන. එතකොට අපි බෙරගල කල්පහන වත්තෙන්, දියතලාවේ හල්දුම් මුල්ලෙන්, ඒකම අපි ඇඹිලිපිටිය රංචමඩමෙන්, රුවන්වැල්ලෙන්, ඊට අමතරව අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ඕගඩපොළ වගේ තැන්වලින්, ඒකම අපි කලාවත දුම්මල සූර්ය ආදී අන්තර් මධ්‍යම කලාපය දක්වා මේ සුසාන අපි හඳුනා ගන්නු ලබනවා. එතකොට මේ සුසාන සංස්කෘතිය ඉන්දියාවේ නැති එකක්. ඒ නිසා මේක ලංකාව තුළට දැකගත හැකි සුවිශේෂ නිර්මාණයක්. මේ ඉන්දියාවේ දැකිය නොහැකි මේ මැටිවරු සුසාන නිර්මාණය කර මේ කණ්ඩායම යම් ආකාරයෙන් යකඩ තාක්ෂණය හඳුනා ගැනීමේ තුල ඒ සංස්කෘතිය තෙත් කලාපෙත් අන්තර් මධ්‍යම කලාපෙත් ව්‍යාප්ත කරන්න ඇති කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. අනෙක් අතට මේ මෙගලිතික සංස්කෘතිය එහෙම නැත්නම් ශිලා භාවිත කරපු සංස්කෘතිය දකුණු ඉන්දියාව හරහා මේ රටට ඇතුල් වෙලා යාපන අර්ධද්වීපයේ උතුරු මැද පළාත ඇතුළු වියලි කලාපය තුල විශේෂයෙන්ම ව්‍යාප්ත කරන්න ඇති කියන කාරණයක් අපි සිටිය යුතු කාරණයක් වෙන ආකාරයෙන්ම ඒ පිළිබඳව අපි පර්යේෂණ සිදු කරලා ඊට අවශ්‍ය තොරතුරු ලබා ගත යුතු වෙනවා. කොහොම වුණත් මෙවැනි අදහස් කීපයකට මේ ලෝහ තාක්ෂණයේ පූර්ව ඉතිහාසයේ සංස්කෘතීන් ප්‍රවේශ වීම පිළිබඳ තොරතුරු ඔබට පෙන්වලා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ලෝහ තාක්ෂණය පිළිබඳ අපි සාකච්ඡා කරන විට මේ ලෝහ තාක්ෂණයට අදාළ පෞරාණික සංස්කෘතික තොරතුරු අපේ රටෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ අතර අපිට යකඩ මෙන්ම තඹ ලෝහය සමකාලීන යුගයේදී ඒ කියන්නේ පූර්ව ඓතිහාසික අවධියේදී භාවිතා වූ බව තමයි සිරාන්දරණී කළත් සුදර්ශන සෙනවිරත්නත් පෙන්වලා දෙන්නේ. සිරාන්දරණීගල විසින් ආචාර්ය සිරාන්දරණීගල විසින් සහ මාතා පිකට් සහ ජෝන් කාස්වෙල් විසින් ඒකාබද්ධව සිදු කරන ලද මාතොට කැණීම්වලදී ක්‍රිස්තු පූර්ව 1800ට අයත් මධ්‍යශිලා ජනාවාසයක් නියෝජනය කරන සන්දර්භය තුලින් තඹ නිෂ්පාදනයට අයිති තඹ බොර හම්බුණා කියලා මම මීට කලිනුත් ඔබට පැහැදිලි කරා. ඉතින් මේවා ඔවුන්ම ප්‍රකාශයටපත් කරලා තියෙනවා මේ මධ්‍යශිලා යුගයේ ජනාවාස පස්තත්වයට ඉහළ ස්තරයකින් පල්ලෙහාට පැමිණෙන්නට ඇතයි කියලා. ඒ කෙසේ වෙතත් මේක තමයි ලංකාවේ දැනට අපිට හම්බෙන ලෝහ සම්බන්ධ පැරණිම සාධකයේ බවට පත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි දන්නවා ඊට පස්සේ කරපු පර්යේෂණවලදී බෙරගල කල්පහන වත්තේ රාජ් සෝමදේව ක්‍රිස්තු පූර්ව 2400ට අයිති ස්ථානයෙන් යබොර කොටස් හමු වුණ බවට සාධක පෙන්වලා දීලා තියෙනවා. ඒ තස්සුළු ප්‍රමාණයක් ක්‍රිස්තු පූර්ව 2400 පමණ. එතකොට මේ මධ්‍යශිලා යුගයත් මේ බෙරගල කල්පහන වත්තේ පූර්ව ඉතිහාසයේ යුගයත් අතර අපි බැලුවාම 1800 2400 කියන්නේ විශාල කාල පරාසයක්. කොහොම වුණත් මේ කාල පරාස දෙක තුලම ලෝහ මූලික වශයෙන් පාවිච්චි කර බවට සාධක අනාවරණය වීමක් වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් අපිට නිශ්චිතව ලංකාවේ ලෝහ පාවිච්චිය පිළිබඳ හොඳම සාධක අපට හමුවන්නේ අනුරාධපුර ඇතුල් නගරයේ. ඇතුල් නගරයේ සිදු කරපු AG 69 අනුරාධපුර ගෙඩිගේ 1969
AMP 89 අනුරාධපුර මහා පාලිදාන ශාලාවේ 1989, SW 88 අනුරාධපුර සල්ගාවත් 1988 ආදී කැණීම් අනුව මධ්‍ය ශිලා යුගයේ සංස්කෘතිය ක්‍රිස්තු පූර්ව 1000 වෙනකන් ඒ ස්ථානවල ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ මධ්‍ය ශිලා යුගයේ නියෝජනය කරන සංස්කෘති නායතන පස්තට්ටුවට උඩින්, ඒ කියන්නේ රතු දුඹුරු පාංශු කලාපයේ මතු පිටින් මුල් යකඩ යුගය, එහෙම නැත්නම් early iron age කියලා හඳුන්වන ජනාවාස ස්තරවල පිහිටීම ක්‍රිස්තු පූර්ව 1000න් මෙහා අපිට දැක ගන්න හම්බ වෙනවා. ඒකට චොක්ලට් පැහැති පස්තට්ටුවක් මත පැහැති පස්තට්ටුවක් තමයි මේ පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස සන්දර්භගත වීම සිදු වෙලා තියෙන්නේ. ඊටාත්ම හොඳ කෘෂි කටයුතු වලට අවශ්‍ය කරන පස්තට්ටුවක් විදිහට සැලකිය හැකි ඉහළ මට්ටමේ පස්තට්ටුවක මේ යකඩ යුගයේ ජනාවාස ස්ථාපිත වීම අනුරාධපුර ඇතුළු නගරේ හඳුනා ගන්න පුළුවන්. ඒත් මේ ස්තරවලම 3A සහ 3B ස්තරවල යකඩ මෙන්ම තඹ ලෝහය මේ ජනතාව පරිහරණය කරා කියලා අනුරාධපුර 69 කැණීමෙන් සරාන්දරණය කළා පෙන්වලා දීලා තියෙනවා. මේ කැණීම් වලදී මේ හම්බෙන තඹ සහ යකඩ වලට අමතරව අනුරාධපුරයේ ලෝහ තාක්ෂණය ආරම්භ වෙලා වර්ධනය වෙනකොට ලෝහ නිෂ්පාදනයට අදාළ උදුන් පිළිබඳ සාධකත් ඊට ඉහළින් තියෙන පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස ස්තර වලින් වාර්තා වෙලා තියෙනවා. මේ ඔබ දකින්නේ අනුරාධපුර ඇතුළු නගරයේ ඒ පූර්ව ඓතිහාසික ස්තරයක තියෙන පැරණි ලෝහ නිස්සාරණය සඳහා යොදාගත් උදුනක සාධක. මේ උදුන කොටස් දෙකකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ ඉදිරිපසින් තියෙන ටිකක් ඍජුකෝණාශ්‍රාකාර හැඩයට තියෙන කොටස තමයි ලෝහ උණු කිරීමට පාවිච්චි කරලා තියෙන කොටස වෙන්නේ. මේකට ලෝහ පස් සහ දර තට්ටුවෙන් තට්ටුව යොදලා ගින්දර දැම්මයින් පස්සේ එතනින් ඇතිවන ගින්දර උණු වෙලා එන ලෝහ වලින් ලෝහ බොර වෙන් කරගන්න ඊට මෙහායින් අපිට දකින්න වෘත්තාකාර එහෙම නැත්නම් ඕවල් ආකාර හැඩයට තියෙන කැපුම තුල මේ දෙක අතර තියෙන බිත්තියෙන් සිදුරක් විදලා ඒ ලෝහ බොර මේක ඇතුළට ගලා එන්න සලස්වලා තියෙනවා. ඒ ලෝහ බොර වල දර්ශන තමයි ඔබ දකින්නේ කළු පැහැති ආකාරයට. එතකොට උදුනේ ලෝහ ටික තැම්පත් වෙනවා ඉහළ කොටසේ, ලෝහ බොර ටික පහළට ගලාගෙන එනවා. එතකොට මේ තාක්ෂණය ලෝහ නිර්මාණය කිරීම පූර්ව ඓතිහාසික යුගයේ අනුරාධපුර ජනාවාසයේ සිදු වුණා කියන හොඳම නිදර්ශනයක් විදිහට අපිට මේ උදුන පෙන්වලා දෙන්න පුළුවන් වෙනවා ක්‍රිස්තු පූර්ව 600 ඊට පෙර කාලය වෙන විට. අනුරාධපුර ඇතුළු නගරයේ ලෝහ නිර්මාණ ක්‍රියාවලිය, ඒක නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙලා ඒ භාණ්ඩ නිෂ්පාදනය වුණා කියන හැකි සාධක කීපයකුත් හම්බෙලා තියෙනවා මේ කැණීම් වලදී. ඒ අතර අපිට ඉහළම තියෙනවා ඡායාරූපේ කෝව කොටස්, ඊට පස්සේ වාහනේ පිහිතලයක කොටසක්, නැවත පිලිසිච්ච 10 අඩංගු බොර, ඒ කියන්නේ ලෝහ උණු කරන්න පාවිච්චි කර ඉන්ධනත් එක්ක මිශ්‍ර වෙච්ච ලෝහ බොර. එක්කම පහළින් තියෙනවා වාහනේ පිහිතලයක්. දැන් මේවා ඊටම පැරණි යුගයට අයිති, ක්‍රිස්තු පූර්ව 600ට කලින් අයිති කොටස් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. දැනට මේ සියලුම මානව කෘති ටික පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා මේ යුගය පිළිබඳ නියෝජනය කරන වටිනා සාධක විදියට. දැන් පූර්ව ඓතිහාසික යුගයේ ලෝහ තාක්ෂණය ලංකාවට ඇතුළු වුණා කියන කාරණේ අපි ක්‍රම දෙකකින් ඔබට පැහැදිලි කරා. එකක් තමයි දිවයිනේ කඳුකර කලාපයේ ආරම්භ වෙලා ක්‍රමානුකූලව වර්ධනය වීම සහ දකුණු ඉන්දියාව හරහා ඇවිල්ලා ලංකාවේ වේලි කලාපයේ මේ සංස්කෘතිය විකාශනය වීම සම්බන්ධ තොරතුරු තියෙන හැටි කියන කාරණේ. කොහොම වුණත් මේ ලෝහ තාක්ෂණය ක්‍රිස්තු පූර්ව 2400 ආරම්භ වුණා නම් ඒකේ වර්ධනය ක්‍රිස්තු පූර්ව 1000න් පස්සේ සිදුවෙන දිගු කාල පරිච්ඡේදයක් ගත කරලා තියෙනවා. එතකොට මේ වර්ධනය සිදුවීමේදී ඒක අපිට රේඛීයව දැකිය හැකි නොහැකි කාරණයක් විදිහට තමයි මම ඔබට මුලින්ම පැහැදිලි කරේ. ඒ විශාල කාල පරාසයක් තුළ ලබාගත් තාක්ෂණයේ ප්‍රගුණත්වය සහ දැනුමේ වර්ධනයත් එක්ක තමයි ක්‍රිස්තු පූර්ව 1000න් පස්සේ මේ තාක්ෂණයේ වේගයෙන් අනුරාධපුරය ඇතුළු වියලි කලාපය තුළ පැතිරිලා විශාල සංවර්ධනයක් ඒ ප්‍රදේශවල සිදු කරන්නේ. ඒ තාක්ෂණය අපි ගත්තහම ඒකේ ගුණාත්මක භාවයත් ඒකම ප්‍රමාණාත්මක භාවයත් අපි තක්සේරු කරන්න ඕනේ ඒ ලෝහ වලට අවශ්‍ය අමුද්‍රව්‍ය එහෙම නැත්නම් සම්පත් භාවිතයේ ප්‍රයෝගීතාවයත් එක්ක. එතකොට මේ ප්‍රයෝගීතාවය කියලා කියන්නේ මේ භූමියේ තියෙන සම්පත් හඳුනාගෙන ඒවා මිනිස්සු පාවිච්චි කරන ක්‍රමවේදය. ඒ ක්‍රමවේදයේ සමාජය යම්කිසි
දියුණුවක් ලබා තිබිය යුතු වෙනවා ඒ භාණ්ඩ පරිහරණය කිරීම සඳහා යොමු වීමට. ඒ தත්ත්වය අපි ක්‍රිස්තුපූර්ව 1000න් පස්සේ අනුරාධපුරයේ ඇසුරින් ඉතා පැහැදිලි ලෙසම හඳුනා ගන්නවා. ක්‍රිස්තුපූර්ව 800 විතර වෙනකොට අනුරාධපුරයේ සිටි ජනපිරිස් අනුරාධපුරයේ සහ රදාසිත කලාපයේ මෙන් මෙහි පරන්තයේ තිබිච්ච මේ ලෝහ නිදි පිළිබඳ යම් අවබෝධයකින් ඉඳලා තියෙනවා. සමාජය ලබා තිබූ මේ දියුණුව විශේෂයෙන්ම මේ ලෝහ මෙවලම් පරිහරණය කිරීමේ ඉල්ලුමේ ප්‍රමාණය වර්ධනය වීමට බලපෑමත් එක්කම ඒ ලෝහ පිළිබඳ මිනිස්සු තුළ ඇති වෙලා තියෙන ඉල්ලුමට සරිලන භාණ්ඩ සැපයීමට ඒ පිරිස් යොමු වෙලා තියෙනවා. ඒකත් එක්ක තමයි මේ ලෝහ තාක්ෂණයේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක වර්ධනය අනුරාධපුරයේ ඇසුරේ ඉන් පස්සේ අපි දැකගන්නේ. ශ්‍රී ලංකාවේ ලෝහ තාක්ෂණය ගැන අපි කතා කරනකොට මේ මෙවලම් සඳහා ඇතිවන ඉල්ලුම විශේෂයෙන් සමාජ ව්‍යුහයේ තාක්ෂණයේ වර්ධනයටත් අමුද්‍රව්‍ය ලබා ගැනීමේ සිට නිවි භාණ්ඩය දක්වා වන ව්‍යවසාය පරාසය තුළ ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා කාලය සහ අවකාශය ඉතාමත්ම වැදගත් වෙනවා. ටයිම් ඇන්ඩ් ස්පේස් කියන කාරණය. කාලයක් තුල තමයි ගොඩනැගෙන්නේ මිනිසුන්ගේ සමාජ ව්‍යුහයේ ඉතා ඉහළ හැඩ ගැසීම. සංස්කෘතින් සහ ශිෂ්ටාචාරවලට යාම. මේ එක්කම මිනිසුන්ට ඒ භාණ්ඩ පරිහරණයේ ඉල්ලුම, ඒකේ උපයෝගීතාවයේ ඉල්ලුම වැඩිවීම තුළ ඒකට ව්‍යවසායක තත්වයක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියක් සහ බෙදා හැරීමේ ක්‍රියාවලියක්. නිවි භාණ්ඩයක් තැනුවයින් පස්සේ මේ ක්‍රියාවලිය මත ගොඩනැගෙනා වූ තත්ත්වයක් විදිහට මේ ලෝහ තාක්ෂණය ලංකාව පුරාම අපි ඊට පස්සේ විකාශනය වීම හඳුනා ගන්නවා. පුරෛතිහාසික වාසි භූමි හා වලලෑම් ස්ථානවල සිදු කරන ලද කැණීම්වලදී මේ යුගයට අයිති ලෝහ නිෂ්පාදනය සම්බන්ධ විශාල තොරතුරු ප්‍රමාණයක් මේ වෙනකොට සොයාගෙන තියෙනවා. ඒකෙදි අපිට වැදගත් වෙනවා යාන්ඔය නිම්නය, ඒකම දැදුරෝය නිම්නය, මල්වතුෝය නිම්නය, ඒකම දකුණු පළාතේ කිරියෝය නිම්නය, මැණික් ගංගා නිම්නය. මේ ආකාරයේ විවිධ ස්ථානවල මේ ගංගා නිම්න ආශ්‍රයෙන් මේ සංස්කෘතිය මහා පරිමාණාකාරයෙන් ස්ථාපිත වීමත් ලෝහ මෙවලම් වලට අදාළ ක්‍රියාකාරීත්වයක් විශාල වශයෙන් සිදුවීමත් මූලික වශයෙන් අපිට හඳුනාගත හැකියාව තිබෙනවා. ඊගාවට අපි බලන්න ඕන කාරණේ තමයි ශිලා යුගයකින් පස්සේ මේ ලෝහ මෙවලම් වලට මෙච්චර ඉල්ලුමක් ඇති උනේ ඇයි කියන කාරණය. මේකට ප්‍රධානම කාරණේ තමයි පූර්වයිතිහාසික යුගයේ ජනතාව එඬේර යුගයක් ගත කර ජනතාවක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා එඬේර යුගයේදී ප්‍රධාන කාරණා දෙකකට ප්‍රමුඛත්වය ලැබෙනවා. එකක් තමයි කෘෂි භෝග වගා කිරීම. එහෙම නැත්නම් කෘෂි කර්මාන්තය ආරම්භ කිරීම. ඊගව කාරණේ තමයි සත්ත්ව ගෘහකරණය. දැන් මේ කෘෂි කර්මාන්තය ආරම්භ කිරීමේදී මේ මිනිස්සුන්ට කෘෂි බිම් වගා කරන්න අවශ්‍ය වෙනවා. දැන් වියලි කලාපය අපි ගත්තාම දකිනවා සමහර ප්‍රදේශවල ශුෂ්ක කලාපයක් නෙමෙයි මේක වියලි කලාපය නිසා ඝන වනාන්තර මට්ටමක් තමයි යම් ආකාරයෙන් අපි දකින්නේ. ඒතර මේ වනාන්තර මෙල්ල කර ගැනීමට ඊට පෙර සමාජයේ තිබිච්ච ශිලා මෙවලම් වැනි උපකරණ වලට හැකියාව තිබුණේ නැහැ. ඒතර මේ ලෝහ මෙවලම් වල ඉල්ලුමට වැඩි අවශ්‍යතාවයක් ආවේ මෙන්න මේ කෘෂි භූමි සැකසා ගැනීම සඳහා. කෘෂි භූමි සැකසීමෙන් පස්සේ මේ ධාන්‍ය වගා කිරීම එහෙම නැත්නම් වී වගාව ඒකම වෙනත් භෝග වගා කිරීම සිදුවන ආකාරයටම ඒකට ජලය රැස් කර ගැනීමට මිනිස්සුන්ට අවශ්‍ය වෙනවා. ඒකට ඊගාවට ප්‍රධාන කාරණයක් තමයි ජල කළමනාකරණය කරන්නේ කොහොමද කියන කාරණේ. ඒකෙදී එයාට අවශ්‍ය වෙනවා වතුර දිගු කාලයක් රැස් කරගන්න. ඒ සඳහා ඔවුන් භූමියේ තියෙන සුදුසු පතස් භූමි එහෙම නැත්නම් ස්වභාවික ආශ්චර්ය රැඳෙන ස්ථාන තුල ඉතා කෙටි වේලක් බැඳලා වතුර තව දුරටත් වර්ධනය කර ගන්නවා රැස් කර ගැනීම. මෙන්න මේ කාරණය කරන්නත් වේලි බැඳ ගන්නත් ලෝහ මෙවලම් අවශ්‍ය වෙනවා උදළු වගේ උපකරණ අවශ්‍ය වෙනවා. ඒකට ලෝහ වල ඉල්ලුම ඇති වෙන්න මේ කෘෂි කර්මාන්තයක් ජල කළමනාකරණයක් කියන කාරණය වැදගත් වෙනවා. ඒකම සත්ත්ව කරන ක්‍රියාවලියේදී මේ යුගයේදී මෙල්ල කරපු සතුන් විදියට අපිට පෙන්වලා දෙන්න පුළුවන් බල්ලා, ඌරා, ගවයා, හරකා වගේ සත්තු. මේ සත්තු මේ දේශීයව මේ රටේ වනාන්තරයේ ජීවත් වෙච්ච සත්තු මිනිසුන්ගේ අවශ්‍යතා සඳහා ඒ සත්තු හීලෑ කර ගැනීම සිදු වුණා. ඒකම මේ සත්තු ආහාර පිණිසත් කිරි සඳහාත් කෘෂි කර්මාන්තය සඳහාත් යොදා ගැනීම සිදු කරනු ලැබුවා. එතකොට නගුල් කෘෂි කර්මාන්තය පාවිච්චි වෙනකොට මේ ලෝහ මෙවලම් වල අවශ්‍යතාවය තව තවත්
වැඩි වුණා. මේ ඉල්ලුම ඇතිවීමත් එක්ක සත්වගෘහකරණය කියන කාරණයක් විශේෂයෙන් ලෝහ මෙවලම් වල ඉල්ලුමට විවිධාකාරයෙන් බලපාලා තියෙන බව මේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය තුලින් අපිට පෙන්වලා දෙන්න පුළුවන්. පූර්ව ඓතිහාසික ජනාවාස ව්‍යාප්තිය ගැන අපි පැහැදිලි කරා. ප්‍රධාන ගංගා නිම්න කිහිපයක් ආශ්‍රය කරගෙන මල්වතුෝය, යාන්නෝය, දැදුරුවෝය, ඒකම දකුණු පළාතේ කිරිදියෝය, කිරියෝය, මැණික් ගංගා නිම්නය මේ ආකාරයට මුළු ලංකාව පුරාම තියෙන බොහෝ ගංගා නිම්නවල මේ මිනිස්සු ජනාවාස ව්‍යාප්ත කරලා තිබෙනවා. එතකොට මේ ජනාවාස ව්‍යාප්ත කිරීමේදී ඒ අය ප්‍රධාන කාරණයක් වෙත අවධානය යොමු කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ නිම්න ප්‍රදේශයේ තියෙන ඛනිජ සම්පත් කෙරෙහි. විශේෂයෙන්ම අපිට වියලි කලාපයේ පූර්වයිතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්ත වීමේ ස්වરૂපය බැලුවහම පැහැදිලි වෙන දේ තමයි මේ වියලි කලාපයේ ජනාවාස ස්ථානගත වීමට ඒ ප්‍රදේශයේ තියෙන ලෝහ සම්පත්වල නිදිගත වීම බලපාලා තියෙන කාරණේ. සුදර්ශන සෙනවිරත්න පෙන්වලා දෙන ආකාරයට හෙමටයිට් සහ ලිමොනයිට් කියන ඛනිජ වර්ග දෙක මේ ආරම්භක යුගයේ මිනිස්සු ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගෙන තියෙනවා. හෙමටයිට් සහ ලිමොනයිට් එහෙම නැත්නම් ලයිමොනයිට් කියලා අපි කියන්නේ තෙල් ගල් විදියට වර්තමානයේ හඳුන්වන ඛනිජ කොටස්. මේ ඛනිජ කොටස් කුඩා ඛනිජ කොටස් විදියට භූමිය මතු පිටින් 60% වියලි කලාපයේ භූමිතල ස්ථානගත වෙලා තියෙනවා කියන එක තමයි සුදර්ශන සෙනවිරත්න මහත්මයාගේ මතය වෙලා තියෙන්නේ. ඔහු පෙන්වලා දෙන ආකාරයට මේ ඛනිජ එකතු කරලා ඒවා කුඩු කරලා පස් බවට පත් කරලා උණු කර ගැනීම තුළින් ලෝහ මෙවලම් නිෂ්පාදනය කිරීම ආරම්භක පූර්වයිතිහාසික සමාජ සිදු කරලා තියෙනවා. ඒකට මේ తত্ত্বය අපේ රටට විතරක් නෙමෙයි උතුරු ඉන්දියාවටත් දකුණු ඉන්දියාවටත් පොදු තත්ත්වයක් විදිහට තමයි පුරාවිද්‍යා පරීක්ෂණ වලින් තහවුරු කරලා තියෙන්නේ. පූර්වයිතිහාසික යුගයේ ආරම්භක ජනපදවලදී ලෝහ මෙවලම් සකස් කර ගැනීම සඳහා ලෝහ සම්පත් විදිහට හෙමටයිට් සහ ලිමොනයිට් පාවිච්චි කරලා තියෙනවා. මුල් කාලින සමාජ මේ හෙමටයිට් සහ ලිමොනයිට් මේ ආකාරයෙන් භූමිය මතු පිටින් ඇහිඳගෙන පාවිච්චි කිරීම සමාජයේ විශේෂයෙන්ම ජනරේඛනයේ ප්‍රසාරණයේ ඇතිවන තත්ත්වයන් එක්ක වෙනස් වෙනවා. මේ ජනරේඛනයේ ප්‍රසාරණය ඇතිවීමත් එක්කම සමාජ සංවර්ධන මට්ටම දියුණු වෙනවා. ඒ සමාජ සංවර්ධන මට්ටම දියුණු වෙනවා කියන්නේ ඒක තාක්ෂණ ශිල්පයේ දියුණු වෙනවා. තාක්ෂණ ශිල්පයේ දියුණුව තුළ මේ ලෝහ කර්මාන්තය සඳහා යොමු වන ශිල්ප කණ්ඩායම් බිහි වෙනවා. දැන් ඒ අතරින් අපි දකිනවා හෙමටයිට් සහ ලිමොනයිට් පාවිච්චි කර යුගයට පස්සේ ක්‍රිස්තු පූර්ව 800 විතර වෙන කාලෙ වෙනකොට මැග්නටයිට් යපස් එහෙම නැත්නම් මහා පරිමාණ වශයෙන් භූමියේ නිදිගත වී ඇති මැග්නටයිට් යපස් භාවිතා කිරීම මිනිස්සු ආරම්භ කර තිබෙනවා. එතකොට පූර්වයිතිහාසික යුගයේදී මේ මැග්නටයිට් කියන තඹ විශේෂය මේ ඛනිජය තඹ ඛනිජය නිදිගත වෙලා තියෙන ස්ථාන ශ්‍රී ලංකාවේ භූවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනට වසර 40කට 50කට පෙර හඳුනාගෙන තියෙනවා. 1970 දශකයේ සිදු කරන ලද පර්යේෂණවලදී උන් පෙන්ලා දෙනවා ශ්‍රී ලංකාවේ නැගෙනහිර සේරුවිල ප්‍රදේශයේ වයඹදිග විලගෙදර පනිරෙන්ඩාව ප්‍රදේශයේ ඒකම නාලන්ද ප්‍රදේශය ඇතුළු ලංකාවේ ප්‍රධාන ප්‍රදේශ ගණනාවක මේ මැග්නටයිට් යපස් නිදි තියෙනවා කියන ආකාරයෙන් ඒ අතරින් සේරුවිල සහ විලගෙදර පනිරෙන්ඩාවේ ටොන් මිලියන් 6කට වැඩි යපස් නිදි තියෙන බවට තමයි හඳුනාගෙන තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් සේරුවිල ප්‍රදේශයේ වුන් ගණනය කරලා තිනවා ටොන් මිලියන් 7ක තඹ නිදියක් භූමිය මතු පිටින් ඉඳලා පොළොව අභ්‍යන්තරයට තියෙනවා කියන කාරණේ. ඒකම විලගෙදර පනිරෙන්ඩාවෙන් ඕන් හඳුනාගෙන තිනවා ටොන් මිලියන් 6ක තඹ නිදියක් ඒ ප්‍රදේශයේ භූමියේ තියෙනවා කියලා භූ සමීක්ෂණ මගින්. ඒකට මේ තඹ නිදි දෙකම පූර්ව ඓතිහාසික යුගයේ විසූ මිනිස්සු ක්‍රිස්තු පූර්ව 800 600 කාලෙ වෙනකොට භාවිතා කරන්න ආරම්භ කරලා තිබීම සුවිශේෂ වෙනවා මේ භූමියේ මහ පරිමාණ වශයෙන් නිදිගත වෙලා තිබිච්ච තත්ත්වයන්. දැන් මේ යකඩ නිෂ්පාදන ක්‍රියාවලියේදී එහෙම නැත්නම් ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියේදී හෙමටයිට් සහ ලිමොනයිට් යකඩ නිෂ්පාදන ක්‍රියාවලියේදී වැදගත් වුණා. ඒ වගේම 50ක විතර යකඩ ප්‍රතිශතයක් ලබාගත හැකිවීම සරල ලෙස පරිසරයෙන් එකතු කරගත හැකිවීම මෙන්න මේ කියන කාරණාත් එක්ක
ඒවා ඒ යුගයේදී ආරම්භක යුගයේදී ජනප්‍රිය වුණා. ඒකම මේ හෙමටයිට් සහ ලයිමනයිට් කුඩු කරලා උණු කිරීමට වැඩි තාප ධාරිතාවක් සහිත උදුන් අවශ්‍ය වුණේ නැහැ. ගෙන්දගම් හා පොස්පරස් වල අවම සංයුතියක් හෙමටයිට් සහ ලයිමනයිට් වල එහෙම නැත්නම් ලිමොනයිට් වල අන්තර්ගත වීම තිබෙන නිසා ඒවා ඉතා පහසුවෙන් කුඩු කරයින් පස්සේ උණු කරගන්න මිනිසුන්ට හැකියාව තිබුණා. නමුත් මැග්නටයිට් කියන යපස් එහෙම නැත්නම් මැග්නටයිට් කියන ඛනිජය එහෙම උණු කරගන්න හැකියාවක් තිබිච්ච ලෝහයක් නෙමෙයි. ඒක අධිතාප උෂ්ණත්වයක් යටතේ ද්‍රව බවට පත් කළ යුතු ඛනිජයක් වෙලා තියෙන නිසා සුවිශේෂයෙන් නිර්මාණය කරපු උදුන් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒ නිසා සෙන්ටිග්‍රේඩ් අංශක අවම වශයෙන් 1200ක උෂ්ණත්වයක් යටතේ තමයි මේ ඛනිජ වර්ග දියර බවට පත් කර හැක්කේ මැග්නටයිට් යපස්. එතකොට මේ ප්‍රාරම්භක සමාජයක් තුලදී ආරම්භයේදී හෙමටයිට් සහ ලිමොනයිට් පාවිච්චි කරත් ක්‍රමානුකූලව ලබන සංවර්ධනය නිසා මේ මැග්නටයිට් කියන යපස් පාවිච්චි කිරීම ප්‍රාරම්භක සමාජවලදී උත්සුකුනේ නැහැ. සමාජ මට්ටම, තාක්ෂණික මට්ටම සහ ඒ වගේ ක්‍රමෝපායන් වර්ධනය වීමත් එක්ක මැග්නටයිට් භාවිතය ඊළඟට මේ අය ආරම්භ කිරීම සිදු වෙනවා. ඊළඟට මම පෙන්වලා දෙන්න ඔබට උත්සාහ කරන්නේ මේ මැග්නටයිට් කියන ලෝහය වැදගත් වූයේ තඹ නිෂ්පාදන ක්‍රියාවලියේදී කියන එක මම පැහැදිලි කරා. ශ්‍රී ලංකාවේ තඹ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන අපි කතා කරනකොට සේරුවිල හා පනිරෙන්ඩාව කුරුණෑගල විලගෙදර පනිරෙන්ඩාව සේරුවිල තින ත්‍රිකුණාමලයි මේ ස්ථාන දෙක ආශ්‍රිතව ක්‍රියාත්මක වෙච්ච මැග්නටයිට් එහෙම නැත්නම් මැලකයිට් කියන තඹ ප්‍රමාණය අපිට වැදගත් වෙනවා මේවා භාවිතා කිරීම සම්බන්ධයෙන්. එතකොට සේරුවිල අතිශයින් වැදගත් මැග්නටයිට් යපස් නිධියක් තියෙන්නේ. මේකේ ටොන් මිලියන් 7ක් තඹ තියෙනවා. කිලෝමීටර් 10.4ක වපිසාරියක් පුරා ව්‍යාප්ත වෙනවා. විලගෙදර පනිරෙන්ඩාව තුල මැග්නටයිට් තම ටොන් මිලියන් 6ක් නිධිගත වෙලා තියෙනවා. එතකොට අපි සේරුවිලට ගියයින් පස්සේ මේ සේරුවිල කියන නම හැදිලා තියෙන්නේ වැවක් මුල් කරගෙන විශේෂයෙන් මේ වැව ආශ්‍රයෙන් සේරු කියන පක්ෂීන් පැමිණලා තිනවා. සේරුවා විල කියන මේ ස්වභාවික පතහ තුල මේ කුරුල්ලන්ගේ රැස්වීමත් එක්ක මේ ප්‍රදේශය සේරුවිල බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ සේරුවිල ගත්තහම මේ තඹනිදිය ස්ථානගත වීම කිලෝමීටර් 10.4ක භූමියක් පුරා ව්‍යාප්ත වෙනවා කියලා මම ඔබට පැහැදිලි කරා. මේ කාලය තුල මේ තඹ පාවිච්චි කිරීමේ උපයෝගීතාවය අපි භාවිතාව පිළිබඳ භාවිතාවයේ උපයෝගීතාවය බැලුවාම මේ ප්‍රදේශයේ පුරාම අපිට දැක ගන්න හම්බ වෙනවා විශාල වශයෙන් යබොර කඳු. නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවත වෙන අපද්‍රව්‍ය විදියට. ඒකට කොතරම් ප්‍රමාණයක් ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියට යෙදුනාද කියන කාරණය මේ විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති ලෝහ පොර තුලින් අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒකම ලෝහ උණු කිරීමට පාවිච්චි කර 2A වර්ගයේ උදුන් වල නල කොටස් විශාල ප්‍රමාණයක් මේ භූමිය තුලින් හඳුනා ගැනීමද වැදගත් වෙනවා. ඒ නිසා සේරුවිල මේ පූර්ව ඓතිහාසික යුගයේ මිනිසු මහා පරිමාණාකාරයෙන් තඹ නිෂ්පාදන ක්‍රියාවලියට පරිවර්තනය කරපු නිදියක් විදියට තමයි පැහැදිලි කරන්න වෙන්නේ. මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ භූවිද්‍යාත්මක සිතියම. මේ ශ්‍රී ලංකාවේ භූවිද්‍යාත්මක සිතියම ගත්තාම අපිට හම්බන්තොට ඉඳලා ත්‍රිකුණාමලය දක්වා ප්‍රදේශය උස්බිම් ශ්‍රේණියට අයත් පාෂාණ සංස්ථාවක් නියෝජනය කරන සාධක සහිත භූමියක් විදිහට තමයි සලකන්න හැකියාව තියෙන්නේ. එතකොට මේ භූමිය තුල මේ ඇති වෙලා තියෙන තත්ත්වයන් මත උණුදිය උල්පත් ඩොලරයිට්, ග්‍රැනයිට්, චානොකයිට්, මාබල්, තිරුවානා මේ කියන විවිධ ඛනිජ වර්ග නිර්මාණය වෙලා තියෙනවා. අපි ගත්තාම මේකේ ත්‍රිකුණාමලය කිට්ටුවේදීම උණුදිය උල්පත් අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා. ඒකම මේ ත්‍රිකුණාමලයේ ඉඳලා හම්බන්තොට දක්වා වෙන මේ භූමිය කිලෝමීටර් 250ක් විතර දිගට නැත්නම් සැතපුම් 250ක් විතර දිගට සැතපුම් 10ක් විතර පළල ඉතාමත්ම ධනවත් ඛනිජ පටියක තියෙනවා කියලා තමයි භූවිද්‍යාඥයන් පෙන්වලා දීලා තියෙන්නේ. මේ ඛනිජ පටිය තුල පිහිටන ඛනිජ අතර
සේරුවිලදී අපි විශේෂයෙන් මේ තඹ පොළොව මතු පිටට පැමිණීම හඳුනා ගන්නවා. එතකොට මේ khනිජ තීරුවේ ඇතුලේ නිකල්, රත්තරන් වගේ වටිනා khනිජ වර්ගත්, මැණික් වගේ khනිජ වර්ගත් ස්ථානගත වෙලා තියෙන බව තමයි භූවිද්‍යාඥයින්ගේ මතය වෙලා තියෙන්නේ. කොහොම වුණත් සේරුවිල පිටින මේ තඹ නිදිය පිළිබඳ සාධක පිළිබඳ අපි විමර්ශනය කරොත් පුරා විද්‍යාඥයින් විදියට මේක පිළිබඳ මූලාශ්‍රයවල සඳහන් වන්නේ දුටුගැමුණු රජුගේ රාජ්‍ය යුගයට අයත්ව. ඒක සඳහන් වෙනවා දුටුගැමුණු රජුරු අනුරාධපුරේ රාජ්‍ය කරන කාලයේදී තඹපිට්ට ගාම වාසීන් තඹ ලෝහ බීජ අමුද්‍රව්‍යයක් ලෙස දුටුගැමුණු රජතුමාට ලබා දුන්නා කියන කාරණය. ඒතර මේ තඹපිට්ට කියන වචනේ ගත්තාම අපිට පේන ප්‍රධාන දෙයක් තමයි තඹපිට්ට කියන වචනේ මතු පිටට නෙරාවිත් ඇති කඳු කියන අදහසක් අපිට මේකෙන් ගම්ම වෙනවා. අපි සේරුවිල ගිහිලා බැලුවාම ඒ தત્ත්වය තමයි මේ භූමියේ තියෙන්නේ. තනින් තන උස්සු පොඩි පොඩි කඳු සහිත චුටි චුටි කඳු සහිත භූමියක් තමයි මේ ප්‍රදේශයේ තියෙන්නේ. ඒකට මේ තඹපිට්ට ගාම වාසීන්ට එහෙම නැත්නම් මේ මතු පිටට නෙරලා තිබිච්ච තඹ තියෙන ස්ථානයේ පදිංචි වෙච්ච මිනිස්සුන්ට ඒ තඹ කපලා ඒක ගුලි කරලා ලෝහ බීජයක් බවට පත් කරලා අමුද්‍රව්‍යයක් ලෙස අනුරාධපුරයට පරිවහනය කරලා තිනවා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ. එතකොට මේ මූලාශ්‍රයේ සඳහන් වෙන මේ කියන තඹපිට්ට ගාම වාසීන් තඹ ලෝහ බීජ දුටුගැමුණු රජුරවන්ට දුන්නා කියන කතාව වගේම ධාතු වංශයේ සඳහන් වෙනවා මේ අනුරාධපුරයේ ඉඳලා සේරුවිල මේ කියන ග්‍රාමය දක්වා ප්‍රධාන මාර්ගයක් නිර්මාණය වෙලා තිබුණා කියලා මහා චාරිකා මග්ග කියලා. ඒතර මේ මහා චාරිකා මග්ග නිර්මාණය වෙන්න හේතුවම මේ පූර්වයිතිහාසික යුගයේ මිනිස්සු අනුරාධපුරයේ ජීවත් වෙච්ච මිනිස්සු සේරුවිල දක්වා ගිහිල්ලා එහෙම නැත්නම් සේරුවිල හිටපු මිනිස්සුන්ගේ මේ තඹ අරගෙන අනුරාධපුරයට ප්‍රවාහනය කිරීමක් විදියට මේ ධාතු වංශ කතා ප්‍රවෘත්තියත් අපට වැදගත් වෙනවා. එක්කම ධාතු වංශය අපිට හොඳින් අධ්‍යයනය කරනකොට පේන කාරණයක් තමයි කාවන්තිස්ස රජුරෝ ඉදිරිපත් කරලා තියෙන සේරුවාවිල දාගැබ වටා එක් ආකාරයට මේ ග්‍රාම ස්ථානගත වීම පිළිබඳ සහ ඒක ඇතුලේ තියෙන විවිධ වැදගත් ස්ථාන දක්වලා තියෙන විදියක් තියෙනවා. ඒකෙදී අපට පැහැදිලි වෙනවා මේ ස්තූපයේ වටා ග්‍රාම ස්ථානගත වීමේදී ලෝහ කාර්යයන්ට අදාළ තොරතුරු විශාල ප්‍රමාණයක් ඒ මූලාශ්‍රය පරිහරණය කිරීමෙන් දත හැකියි කියලා. ඊට පස්සේ 1974 තමයි භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සේරුවිල තඹ නිදිය කුසිකරණය වූ මැලකයිට් කියන තඹ පොළොව මතු පිටින් හඳුනාගත හැකි බව පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ තඹ පිහිටන සේරුවිල පිහිටන මේ තඹ නිදිය මම කලින් පෙන්වුවා වගේ හම්බන්තොට ඉඳලා ත්‍රිකුණාමලය දක්වා වෙන khනිජ තීරුවක නැත්නම් මිනරල් බෙල්ට් එකක අග කොටස තමයි සේරුවිලෙන් තියෙන්නේ. එතනදී මතු පිටට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. එතකොට මේ khනිජ තීරුවත් එක්ක රිදී, බිස්මත්, සින්ක්, ක්‍රෝමියම්, මයිකා, මැණික් සහ ඊටාම ගැඹුරු කොටස් වල රන්ද පීඩා තිබෙන බව පර්යේෂකයන් පෙන්වලා දීලා තියෙනවා. 2018 වර්ෂයේදී ඇමරිකානු පර්යේෂණ කණ්ඩායමක් තා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මේ ප්‍රදේශයේ සිදු කරන ලද පර්යේෂණවලදී මේ මැලකයිට් තඹ භාවිතය පිළිබඳ ඉතා වටිනා තොරතුරු ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. සේරුවිල තඹ නිදියේ තියෙන මේ තඹ ඉතා පහසුවෙන් මං කිව්වා ඔබට මතු පිටට නැරලා තියෙන්නේ. ඒක පහසුවෙන් කපා ගන්න පුළුවන්. මතු පිටින් ලබා ගන්න පුළුවන්. උදැල්ලකින් ආරලා ගන්න පුළුවන්. ඒතර පුරාවිද්‍යා පර්යේෂණ වලින් පැහැදිලි වෙන දේ තමයි මේවා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉඳලා අනුරාධපුරයට ආයත කරලා තියෙනවා කියන කාරණය. අනුරාධපුරය ඇතුළු නුවර සිදු කරලා තියෙන AG 69 කැණීමේ 3A 3B තට්ටු වලත් පූර්ව ඓතිහාසික යුගයටයි 4A 4B මුල් ඓතිහාසික යුගයටයි පස් තට්ටු වලත් මේ සේරුවිල තියෙන තඹ නිදියේ තඹ අනුරාධපුරයට ගෙනල්ලා ලෝහ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට පාවිච්චි කරා කියලා රසායනික සූක්ෂම මූලද්‍රව්‍ය විශ්ලේෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා. අනුරාධපුර කැණීම් වලින් හම්බෙන මේ තඹ බොර මේ විශ්ලේෂණ මගින් සේරුවිල තඹ නිදියේ තියෙන තඹ වල සංයුතියට සමානයි කියලා හඳුනාගෙන තිබීම තමයි මෙහිදී අපිට තියෙන වැදගත්ම කටයුත්ත. ඒ පර්යේෂණ සිදු කරලා තියෙන්නේ සුදර්ශන් සෙනෙවිරත්න සහ මල්ලිය සේන කියන රසායනික විද්‍යාඥයා එකාබද්ධව මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න පුරාවිද්‍යාඥයෙක්
මල්ලියසේන ආචාර්ය මල්ලියසේන රසායන විද්‍යාඥයෙක් මේ දෙන්න එකතුව මේ සිදු කරන ලද පර්යේෂණවලදී සේරුවිල තියෙන ලෝහවල තඹ සංයුතිය 94.1ක් විදිහටත් රිදී 1.6යි එකක් විදිහටත් යකඩ 0.8යි 4ක් විදිහටත් නිකල් 0.1යි 3ක් විදිහටත් ඊයම් ප්‍රතිශතයක් නොමැති ලෙස තුත්තනාගම් 0.4යි 5ක ප්‍රතිශතයෙන් තියෙනවා කියලා හඳුනාගෙන තිබීම අතිශයින් වැදගත් වෙනවා. මේ සංයුතියම අනුරාධපුර කැණීම් වලින් හම්බෙන තඹ බොරවල හමු වීම තුල ඉතාමත්ම පැහැදිලි වෙලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වෙනකොට අනුරාධපුරයේ වාසය කර ඇතුල් නගරයේ වාසය කර පූර්ව ඓතිහාසික මිනිසුන් මේ තඹ අනුරාධපුරයට ප්‍රවාහනය කරා කියන කාරණා. සේරුවිල තඹනිදී මේ ලෝහ පරිහරණය සම්බන්ධ ලිඛිත තොරතුරු පිළිබඳ නැවතත් අපි අවධානය යොමු කරනකොට මුල් හා මධ්‍ය ඓතිහාසික යුගයේ අපිට හම්බෙන ශිලාලේඛන එකම සාහිත්‍යමය මූලාශ්‍ර තොරතුරු වැදගත් වෙනවා. ශිලාලේඛන පිළිබඳව අපි අධ්‍යයනය කරන විට සේරුවිලට මදක් දකුණින් ස්ථාපිත වෙලා තියෙන විශේෂයෙන් ගුහා රාශියක් අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. මේ ගුහා අතර කටාරම් කොටන ගුහාවල ඒවා ප්‍රදානය කර පිරිස් පිළිබඳවත් සඳහන් වන ලේඛන තියෙනවා. මහාචාර්ය සෙන්රත් පර්ණවිතාන විසින් සිදු කරන ලද අධ්‍යයනවලදී සේරුවිලට නුදුරින් තියෙන කුරුණෑකල්ලු කියන ප්‍රදේශයේ මේ හමුවන පූර්ව බ්‍රාහ්මී ලිපියක සඳහන් වෙනවා පරමක නායක තඹර වෙල කියන නම. එතකොට මේ තඹර වෙල කියන වචනයෙන්ම මේ තඹ කර්මාන්තේ නැත්නම් මේ තඹ අත්පත් කර ගැනීමේ නායකයෙක් පරමක නායකයෙක් මේ ප්‍රදේශයේ හිටියා කියන එක ගම්ම වෙනවා ඒ තුලින්ම. එකම මහා වංශය ගැත්තොත් මහා වංශය අපිට සඳහන් වෙනවා සේරුනුවර ස්තූපයට බටහිරින් පිහිටන්නා වූ තඹ පරිහරණය කරන ලද ස්ථානය තඹතිත්ත කියලා. ඒ කියන්නේ සේරුවිල තියෙන තඹනිදිය මේ අනුරාධපුරයට විතරක් ගෙනාවෙන්නේ නැහැ. එතනින් වෙනත් පුරාවිද්‍යා ස්ථාන වලටත් පූර්ව ඓතිහාසික යුගයේ ඉඳලා අරගෙන ගිහිල්ලා තියෙනවා ලංකාව පුරාටම. ලංකාව විතරක් පාවිච්චි කරේ නැහැ මේවා ඉන්දියාවටත් ගෙනහිල්ලා තියෙනවා. ඒකට මුල් ඓතිහාසික යුගයේ විතර වෙනකොට අපිට පැහැදිලි වෙනවා මේ තඹ හුමාරු තොටපොළ පිළිබඳ මහා වංශයේ එකම ධාතු වංශය පිළිබඳ ධාතු වංශය වගේ මූලාශ්‍රවල යම් ආකාරයක සඳහන් කිරීම තියෙනවා. එතකොට මේ ධාතු වංශයේ සඳහන් වෙන තොරතුරු වලින් වැදගත් වෙන තමයි මේ තඹ නිදියට ප්‍රවේශ වෙන ස්ථානය දක්වලා තියෙන ලෝහ ద్వාර විදියට. ඒක මේ ලෝහ පරිහරණය කරන ලද සේරුවිල සිට අනුරාධපුරය දක්වා වූ ගමන් මඟ මහාචාරිකා මග්ග විදියට දක්වලා තියෙනවා. එතකොට මේ ආකාරයෙන් මේ තඹ කර්මාන්තයේ හැසිරවීමත් ඒවා බෙදා හැරීමත් ඒවා පරිවහනය කිරීමත් පිළිබඳ තොරතුරු අපිට සෙලා ලිපිවලත් සාහිත්‍ය මූලාශ්‍ර ඇසුරෙන් හඳුනා ගැනීමට අවකාශ තියෙනවා. සේරුවිල තඹනිදියේ තියෙන තඹ ඉතා පහසුවෙන් ලබාගත හැකි නිසා විශේෂයෙන්ම මාන්තායි ජම්බුකෝල ආදී ප්‍රධාන නගරයන් වෙත පරිවහනය කිරීමට රට අභ්‍යන්තරයේ මාර්ග භාවිතා කරනවා වගේම එක් ආකාරයකින් ජම්බුකෝල වගේ වරායන් වලට මුහුදු ආශ්‍රිත ක්‍රියාවලියත් බලපාන්න ඇති. ඊට අමතරව මේ ප්‍රධාන වරායන් වල ඉඳලා මේ ලෝහ විශේෂයෙන්ම ඉන්දියාව දක්වාම රැගෙන ගිය බව පූර්ව ඓතිහාසික යුගයේ රැගෙන යන්නට ඇතයි කියලා සුදර්ශන සෙනවිරත් මහතා පෙන්වා දීලා තියෙනවා. මේ මුල් ඓතිහාසික අවධියේ සේරුණුවේල සිට අනුරාධපුරයට ඇති මාර්ගය ගැන අපි මහාචාරිකා මග්ග ගැන විමර්ශනය කරොත් අභිලේඛනවල මේ ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියේ නියැලිච්ච මිනිස්සු ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස අතර කාලය තුල හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. එතකොට සේරුවිල ඉඳන් අනුරාධපුරයට තියෙන මහාචාරිකා මග්ග කියන මාර්ගයේ තියෙන මාර්ගයට ආසන්න ප්‍රදේශවල ස්ථාපිත වෙලා තියෙන සෙල්ලිපිවල කහටගස් දිගිලිය, ලබුවට බැඳිගල, නැට්ටු කන්ද වගේ තැන්වල එකම වෙස්සගිරිය අනුරාධපුරේ මේ තැන්වල මේ ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ පිරිස් පිරිවල් සඳහන් වෙනවා. අපිට කහටගස් දිගිලිය සහ ඔරෝපතාන ආශ්‍රයෙන් අපිට හම්බෙනවා කබර කියන නම. කබර කියලා කියන්නේ යකඩ කරුවන් යකඩ කර්මාන්තයේ නියැලෙච්ච පිරිස්. ඔරෝපතාන සහ ඊට ටිකක් ඉහළට වෙන්න විශේෂයෙන් ඒ ආසන්න ප්‍රදේශවල අපි හඳුනා ගන්නවා තවත් සෙල් ලිපියක
තොපශ කියන නම. තොපශ කියලා කියන්නේ බෙරෙක්කරුවෝ. ඒකම තඹකරුවන් පිළිබඳ ඒ ප්‍රදේශයේ ආසන්නයේම තඹර කියන තඹකරුවන් පිළිබඳවත් හඳුනා ගන්නවා. ඒකම රන්කරුවන් පිළිබඳ අපි හඳුනා ගන්නවා වෙස්සගිරියේ තියෙන සෙල්ලිපියකින් තලදර කියන නමින්. එතකොට මේ නාම වලින් කබර, තඹර, තොපශ, තලදර මේ නම් වලින් පැහැදිලි වෙන කාරණයක් තමයි විශේෂ ප්‍රාගුණ්‍යතාවයක් සහිතව ඒ ශිල්පයේ ප්‍රගුණ කර ශිල්පීන් තමයි මේ නම් වලින් හඳුන්වලා තියෙන්නේ. කාඩගස්තිගිලිය ප්‍රදේශයට ආසන්නයේ තියෙන ස්ථානයක මේ යකඩ කර්මාන්තයේ නියලිච්ච මිනිස්සෙක් වැවක් තනලා පූජා කරලා තියෙනවා. ඒ වැව හඳුන්වලා තියෙන කබර වවි කියලා. යකඩ කරුවන්ගේ වැවක් විදිහට හඳුන්වලා තියෙනවා. ජයන්ත උඩුවර විසින් මේ සෙල්ලිපිය වාර්තා කරලා තියෙනවා. එතකොට මේ විශේෂ ප්‍රාගුණ්‍යතාවය සහිත ශිල්පීන්ගේ බිහිවීම මුල් ඓතිහාසික යුගයේ වෙනකොට අපිට හඳුනාගත හැකි වෙන්නේ ඊට පූර්ව අවධියේදී. ඒ කියන්නේ පූර්ව ඓතිහාසික යුගයේදී. මේ මධ්‍ය යාන්වය නිම්නය ආශ්‍රයෙන් මේ මිනිස්සු ඉතා ප්‍රචලිත ආකාරයෙන් ස්ථාපිත වෙලා සිටියා කියන කාරණය. ඒක ඉතාමත්ම පැහැදිලියි. පූර්ව ඓතිහාසික යුගයේ යාන්වය නිම්නය ගත්තාම මධ්‍ය යාන්වය නිම්නය පමණක් අපි හඳුනා ගනු ලබනවා ඉතා විශාල සුසාන සංකීර්ණ 25කට වැඩි ප්‍රමාණයක්. ඒකට මේ සුසානත් එක්ක අනිවාර්යයෙන්ම ජනාවාස තියෙනවා. දැනට හඳුනාගෙන තියෙන එවැනි ජනාවාස 5ක් පමණයි. නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ජනාවාස මේ ප්‍රදේශයේ තියෙන්නේ ඇති. ඒවට අයිති සුසාන තමයි මේ තියෙන්නේ. එතකොට ලංකාවේ ගංගා නිම්නයක් ගත්තාම මේ යාන්වය නිම්නයේ විතරක් සුසාන සහ ජනාවාස ස්ථාන 40කට වැඩි ප්‍රමාණයක් මේ වෙන විට හඳුනාගෙන තියෙනවා. ඒකට පූර්ව ඓතිහාසික යුගය සම්බන්ධ වැඩිම ජනාවාස සහ සුසාන ප්‍රමාණයක් ස්ථාපිත වෙලා තියෙන්නේ යාන්වය නිම්නයේ. යාන්වය නිම්නයේ ඇයි මේ ජනාවාස ව්‍යාප්ත වුනේ? ඒකට ප්‍රධානම වෙන්නේ ඇත්තේ මේ සේරුවිල තියෙන ලෝහ නිධිය. මේ ලෝහ නිධියේ තිබෙන මැග්නටයිට් යපස් එහෙම නැත්නම් මැලකයිට් තඹ ගෙනල්ලා ඒවා ලෝහ බවට පත් කිරීමේ ක්‍රියාවලිය මේ පූර්ව ඓතිහාසික යුගයේ යාන්වය නිම්නයේ සිට මිනිස්සු එක් පැත්තකින් කරන්න ඇති. සේරුවිල සහ අවටහාත්පස ප්‍රදේශයේ මේ කාර්ය කරා බවට සාධක අපිට ඕනෑ තරම් තියෙනවා. විශාල කඳු විදියට දැකගත හැකි ලෝහබර ඒට නිදර්ශන විදියට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒත් මේ තාක්ෂණය තුළ විශේෂ ප්‍රාගුණ්‍යතාවය තමයි මුල් ඓතිහාසික යුගයේදී පූර්ව ඓතිහාසික යුගයෙන් ලබාගත් මේ තාක්ෂණයේ විශේෂ ප්‍රාගුණ්‍ය තමයි මේ සෙල්ලිපි වලින් අපිට හඳුනාගත හැකි කියලා පැහැදිලි කරන්න පුළුවන්. මේ කාලයට සමකාලීන විදිහට අපි ගත්තාම තිස්සමහාරාමයේ එක්කම තිස්සමහාරාමයේ තියෙන අකුරුගොඩ පුරාණ ජනාවාසය තුලනුත් මේ ලෝහ නිෂ්පාදනයට අදාළ කාර්මික ශේෂ ලැබී තියෙනවා කියලා හෙන්රි ප්‍රාකර් විසින් 1909 ලංකාවේ මුල්ම ඒන්ෂන්ට් සිලෝන් සංග්‍රහයේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට ඊට පස්සේ කාලෙදී මේ ස්ථානය ආශ්‍රයෙන් 1990 දශකයේදී කැණීම් ආරම්භ කරන ජර්මනියේ කාවා කියන ආයතනය කරන ලද කැණීම්වලදී මේ ස්ථානයේ ලෝහ නිෂ්පාදනයට අයිති උදුන්, කෝව, ලෝහබොර නිර්මාණ එහෙම නැත්නම් භාණ්ඩ පිළිබඳ සාධක විශාල ප්‍රමාණයක් අනාවරණය කරලා තියෙනවා. දැන් මේ ආකාරයට මුල් ඓතිහාසික යුගයේ වෙනකොට ලෝහ වර්ධනය වීමත් එක්ක ලංකාව පුරාම සුවිශේෂී ලෝහ නිෂ්පාදනය වෙන ස්ථාන අපි හඳුනා ගන්නවා. ඒ අතරින් වැදගත් තවත් ස්ථානයක් විදිහට සීගිරිය ආසන්නයේ තියෙන අලොකලවැව කියන ප්‍රදේශයේ තියෙන දෙහිගහ ඇලකන්ද මේ ආකාරයෙන් ලෝහ නිෂ්පාදනය කර නිෂ්පාදන මධ්‍යස්ථානයක් හඳුනාගෙන තියෙනවා. අපි කවුරුත් දන්නවා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස වෙනකොට සමනල වැව සහ ඒ ප්‍රදේශයේ මහා පරිමාණ විදිහට ලෝහ නිෂ්පාදනාගාරයක් බවට පත් වෙනවා. ඒකම දකුණේ රිදියගම ක්‍රිස්තු පූර්ව යුගයේ වෙනකොට පළවෙනි සියවස දෙවෙනි සියවස කාලය වෙන විට මේ ප්‍රදේශවලත් මෙවැනිම තාක්ෂණික ක්‍රියාවලියක් යකඩ තඹ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදු වෙනවා. ඒතර මේ කාලේ වැදගත්ම දේ තමයි බෞද්ධ ආගමේ ප්‍රවේශය, ඒකේ පුනර්ජීවනය ඇතිවීම. මේ ලෝහ තාක්ෂණයේ අපේ රටේ සමාජය ලබා තිබූ දියුණුව නිසා තමයි මිහිඳුමහරහතන් වහන්සේ ලංකාවට වැඩම කෙරියයින් පස්සේ මුළු දිවයින පුරාම මුල් ඓතිහාසික යුගයේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1 වෙනි සියවස අවධිය දක්වා මුළු දිවයින පුරාම විශාල සෙල්ලිපි ප්‍රමාණයක් නිර්මාණය කළා. ගුහා ප්‍රමාණයක මේ සෙල්ලිපි නිර්මාණය කරලා ඒවා බෞද්ධ භික්ෂුන්ට ප්‍රදානය කිරීම සිදු වෙලා තියෙනවා. එතකොට මේ පාෂාණ මෙල්ල කිරීමට අවශ්‍ය කරන වාණේ තාක්ෂණය
එහෙමත් නැත්නම් මේ ගුහා කටාරය සකස් කිරීමට අවශ්‍ය කරන වාහනේ තාක්ෂණය ඒ වෙනකොට උපරිම මට්ටමින් ලංකාවේ තිබුණා කියලා අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෑතදී අපි සිදු කරලා තියෙන කැණීමක් ගල්ගමුව අන්දරවැව ප්‍රදේශයේ පූර්ව ඓතිහාසික මෙගලිතික සුසානයක් ආශ්‍රයෙන් සිදු කරා. මේ කැණීම තුලදී අපිට හම්බුණා ලෝහ මෙවලම් කීපයක්. ඒ ලෝහ මෙවලම් කිහිපය අපි විශ්ලේෂණයට බඳුන් කරා. ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසට තමයි මේ සුසානය ඇමරිකානු බීටා ආයතනය කාබන් කාලනීය වලින් කාලනීය කරලා දුන්නේ. ඒකට මේ ලෝහ මෙවලම් විශ්ලේෂණය සිදු කරපු පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය අර්ජුන තාන්තිලගේ පෙන්වා දෙන කාරණේ තමයි මේ ලෝහ මෙවලම් වල වානේ පිරිසිදු වානේ අන්තර්ගත ලෝහ මෙවලම් කියන කාරණා. ඒකට ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවස වෙනකොට වානේ නිෂ්පාදනය සම්බන්ධ දැනුම අපි ලබාගෙන සිටියා කියන කාරණය පූර්ව ඉතිහාසය තුළ ඉතා පැහැදිලි. ඒකේ දිගුවක්, ඒකේ දියුණුවක් තමයි අපි දකින්නේ මුල් ඉතිහාසය තුළදී මේ බෞද්ධාගමේ ප්‍රවේශයත් එක්ක ලංකාව පුරාම ගුහාවල කටාරම් යෙදිලා කටාරමට යටින් කටාරයට යටින් සෙල්ලිපියක් නිර්මාණය වීම. මේක තමයි අපේ ලෝහ තාක්ෂණයේ දියුණුව පෙන්වන්න පුළුවන් හොඳම සාධකයක් විදිහට අපිට පැහැදිලි කරන්න වෙන්නේ. මේ සිතියම මගින් නම් ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙන්නේ පූර්ව ඓතිහාසික යුගයේදී සේරුවිල ලෝහ නිධියේ පිහිටීම. ඒකට අම්බලන්තොට සිට ත්‍රිකුණාමලය දක්වා පිහිටන ඛනිජ තීරුව තමයි කළු තීරුවක් විදිහට ඔබ දකින්නේ. ඒකට ඒ තීරුවේ උඩ කොටසේ සේරුවිල තමයි මේ ඛනිජ නිධිය මතු පිටට ඇවිල්ලා තියෙන්නේ. ඒකට මේ සේරුවිලෙන් ආපු තිබිච්ච තඹ නිධිය එතනින් තඹ අත්පත් කරගෙන ඒ තඹ ලංකාව පුරාම තියෙන පූර්ව ඓතිහාසික ස්ථාන දක්වා ඇදී ගිය ආකාරය මේ සිතිය මේ ඊතල වලින් පෙන්වලා තියෙනවා. යාන්වය නිම්නයට ඇවිල්ලා තියෙනවා. සීගිරි නිම්නයට ගිහිල්ලා තියෙනවා. ඒකම කලාඔය සහ දැදුරුවේ නිම්නවලට ගමන් කරලා තියෙනවා. මල්වතුයි නිම්නයට ඇවිල්ලා තියෙනවා. ඒකම උතුරු පළාත කන්තරෝදේ වල්ලිපුරම් ජම්බුකොළ පට්ටන මාන්තායි දක්වා ගිහිල්ලා තියෙනවා. මේ ආකාරයේ මේ ලංකාව පුරාම තිබිච්ච පූර්ව ඓතිහාසික ස්ථාන වෙතත් ජම්බුකොළ පට්ටන සහ මාන්තායි වරාය හරහා ඉන්දියාවටත් මේ ලෝහ නිෂ්පාදන ලෝහ අමුද්‍රව්‍ය එහෙම නැත්නම් නිෂ්පාදන යන්න ඇතයි කියන කාරණේ සුදර්ශන සෙනෙවිරත්න පෙන්වලා දීලා තියෙනවා. මේ සිතියමින් මම පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙන්නේ ඔබට මේ සැලැස්මෙන් සේරුවිල ඉඳලා අනුරාධපුරය දක්වා මේ ලෝහ පරිවහනය සිදු වුණේ කොහොමද කියලා. මේකේ ඉංග්‍රීසි අකුරු වලින් දක්වලා තියෙන විස්තර ටික දකුණු පසේ හැකලුම් විහිදුවා ලියලා තියෙනවා. IV කියන්නේ iron village, IS කියන්නේ iron smith, KB කියන්නේ කහටගස් දිගිලි. ඒ ආකාරයෙන් විස්තර කරලා තියෙනවා මේ සැලසුම ඇතුලේ තියෙන කෙටි අකුරු මොනවද කියන කාරණේ. එතකොට SW කියන්නේ සේරුවිල, PT කියන්නේ පරමක තොපෂ පරමක තඹරවෙල කියන නම. එතකොට මේ සේරුවිල තියෙන සම්පත් කලාපයක්. මෙතන තමයි සම්පත් ටික පිහිටන්නේ. ඊගාට MIO කියලා අපි කියන්නේ මධ්‍යාහ්නයෙන් ඉන්නේ. මේක තමයි අපිට මුල් ඉතිහාසයේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ ශිල්පීන් අපට හමු වෙන්නේ. යකඩකරුවන්, තඹකරුවන්, බෙලෙක්කරුවන් අපිට හම්බෙන්නේ මෙතනින්. ඊට පස්සේ අපි දකින්නේ ප්‍රධාන වෙළඳපොළ අනුරාධපුරයේ ඇතුළු නගරය මුල් කරගෙන ඇතුළු වන මේ වෙළඳපොළ තුලදී වෙළඳ මුල් ඓතිහාසික යුගයේ අවසන් වෙලා මධ්‍ය ඉතිහාසයට ප්‍රවේශ වෙන ක්‍රිස්තු වර්ෂ 2-3 කාලේ වෙන විට නැගෙනහිර ඇති වෙන වෙළඳපොළ කෙලින්ම තඹ භාණ්ඩ අලෙවිකරන වෙළඳපොළ බවට පත් වෙනවා. ලබ්බයට බැඳිගල සෙල්ලිපියේ මේ පිළිබඳ පැහැදිලි කරලා තියෙනවා. නකරයි පජිනපසයි මහා තබක නියම තනයි. නගරේ පජිනපස නගරේ නැගෙනහිර පජිනපස කියන්නේ නැගෙනහිර මහා තබක නිගම තඹකරුවන්ගේ වෙළඳපොළ තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එතකොට අනුරාධපුරයේ නැගෙනහිරින් තිබිච්ච වෙළඳපොළ සේරුවිල ඉඳලා තඹ නිෂ්පාදන අමුද්‍රව්‍ය අත්පත් කරගෙන ඒවා නිෂ්පාදනය කරලා අනුරාධපුරයට ගෙනල්ලා අලෙවිකර බවට ලබ්බයට බැඳගිල්ල සෙල්ලිපියේ තියෙනවා. ඒක තඹකරුවන්ටම වෙන්ගු වෙළඳපොළ නැගෙනහිර පැත්තේ තිබිලා තියෙනවා. ඊට අපි උතුරෙන් හඳුනා ගන්නවා කලහුමනක වෙළඳපොළ. එතකොට මේ කලහුමනක වෙළඳපොළ පිළිබඳ සඳහන් වෙන්නේ සෙල්ලිපියකම තමයි. ඊට පස්සේ වෙස්සගිරියේ සෙල්ලිපියක තියෙනවා තල කවිච නිගම කියලා. එතකොට මේ තල කවිච නිගම
ඒ දකුණු පැත්තෙන් එන භාණ්ඩ එකතු කරපු නිගම. උතුරු කලවමනක නිගම උතුරු පැත්තෙන් ආව භාණ්ඩ එකතු කරන නිගම. නැගෙනහිර පැත්තෙන් ආව භාණ්ඩ එකතු කරන වෙළඳපළ මහා තබ්බක නිගම. නමුත් වයඹ බටහිර පැත්තේ වෙළඳපළක් පිළිබඳ ශිලාලේඛන වලින් සාධක අපිට හමු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපිට මේ සම්පත් අත්පත් කර ගැනීම නිෂ්පාදන ක්‍රියාවලිය සහ වෙළඳපළ දක්වා ඒවා ව්‍යාප්ත කිරීම අනුරාධපුරයේ කේන්ද්‍ර කර ගැනීමෙන් ක්‍රියාත්මක වෙච්ච බවට සාධක මේ සැලැස්ම අනුව ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒකම මම මේ සැලැස්මෙන් ඉදිරිපත් කරන්නේ මම මීට පෙර කතා කරපු කාරණේ මුල් ඓතිහාසික යුගයේ වෙනකොට සේරුවිල ඉඳලා අනුරාධපුරය දක්වා තිබිච්ච පැරණි මාර්ගයේ ගමන් මඟ. එතකොට සේරුවාවිල, බ්‍රාහ්මණයාගම, කාටගස් දිගිලිය, ගල්කන්දේ ගම, නැට්ටුක්කන්ද, මහා කනදරාව, අනුරාධපුර. එතකොට මේ ගංගා නිම්න හරහා තමයි මේ මාර්ගය වැටලා තිබිලා තියෙන්නේ. අපිට මල්වතුවේ තියෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම අපිට මහා කනදරා ඔය තියෙනවා. කනදරා ඔය. ඊට පස්සේ යාන්නුවේ නිම්නේ තියෙනවා. ඊට අමතරව මහවැලි ගඟ තියෙනවා. මේ සියල්ලම හරහා තමයි මේ ගමන් මාර්ගයේ අනුරාධපුරය දක්වා වීදිලා තියෙන්නේ. ඒ පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක රාශියකුත් අපිට තියෙනවා. ඔබ මේ දකින්නේ අනුරාධපුරයේ සිට සේරුවිල දක්වා තියෙන ගල් පාලම්. ඒකට මේ ගල් පාලම් සියල්ල තියෙන්නේ අර පැහැදිලි කරපු ගංගා හරහා යොදා ඇති. මේ දකින්නේ අනුරාධපුරයේ මල්වතුහය හරහා නැගෙනහිර පැත්තේ ඉදි කරලා තිබිච්ච ගල් පාලමේ සාධක කීපයක්. මේ දකින්නේ අනුරාධපුර නගරයේ නුවර වැවේ ඇල හරහා අර කියන මල්වතුවෙන් එතර වෙලා ඉදිරියට එනකොට තියෙන ඇල හරහා ඇල එතර කරන්න හදලා තියෙන පාලමේ ශේෂිත කොටස් මේක විශේෂයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඉතාම ඈතදී මේ ගල් කණු කොටස් ඇල පුලුල් කිරීමේදී විනාශ කරලා තියෙනවා. මේ තියෙන්නේ මහා කනදරාව ඔය හරහා මිහින්තලේ ආසන්නයේ දකින්න ලැබෙන පැරණි ගල් පාලම. මේ තියෙන්නේ යාන්නුය හරහා දැකිය හැකි තවත් ගල් පාලම. මේ එහි ළඟ දර්ශනය. ඒකම මහවැලි ගඟ හරහා ඒතරට තිබිච්ච තවත් පාලමක් අපිට හඳුනාගත හැකි වෙනවා. මේ ආකාරයෙන් මේ ලෝහ පරිහරණය කරපු පිරිසේ ලෝහ රැගෙනීමට මහා චාරිකා මග්ග කියන මාර්ගය මෙන්න මේ පාලම් ඔස්සේ නිර්මාණය කරගන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. ඒක මෙසේ ගෙනාපු ලෝහ පරිහරණය කරලා විශාල කාර්මික ක්‍රියාවලියක් අනුරාධපුරයේ සිදු වෙලා තිනවා. අනුරාධපුර නගරයට බටහිර පසින් අපි දකිනවා වෙසගිරිය ඉඳලා අබේගිරිය හරහා දීඝ පාෂාණය නිර්මාණය වෙලා තිනවා. මේ දීඝ පාෂාණය තියෙන පාෂාණ කොටස් විභේදනය කරලා විහාරාශ්‍රිත කටයුතු වලදී මධ්‍ය ඓතිහාසිකයේදී බහුල ලෙස පාවිච්චි කරලා තිනවා. ඒ විභේදන ක්‍රියාවලියට ලෝහ වැදගත් වෙලා තියෙනවා. ඒ ස්ථාන 120කින් පමණ මේ කොරි ගල් වෙන් කරපු කොරි හඳුනා ගැනීමට දීඝ පාෂාණයේ අපි සිදු කරන ලද පර්යේෂණයකදී හැකියාව ලැබිලා තියෙනවා. ඔබ මේ දකින්නේ ඒ දීඝ පාෂාණය ආශ්‍රිතව ලෝහ උණු කරලා ඉතුරු වෙච්ච ලෝහ බොර හමුවන ස්ථාන. මේ රූපයෙන් දැක්වෙන්නේ ජේතවන පුරාවිද්‍යා කැණීම්වලදී ඊටම පහළ ස්තරවලදී මුල් ඓතිහාසික යුගයේ ස්තරවලදී ජේතවන යුගයට කලින් යුගයේදී ඒ භූමියේ හම්බෙන පැරණි කෝවක් පිළිබඳ මේ කෝව පිහිටලා තිබිච්ච ආකාරය. එකම ජේතවනයේ ව්‍යාපෘතියේ සිදු කරන ලද කැණීම්වලදී විශාල ප්‍රමාණයක් ලෝහ උපකරණ නැත්නම් ලෝහ වලින් නිර්මාණය කරපු විවිධ දේවල් හඳුනාගෙන තියෙනවා. ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියට අයිති උදුන් මෙන්ම කෝව රාශියකුත් විශාල ප්‍රමාණයකුත් කැබලි සාහිතා හොඳ මට්ටමේ කෝවත් හොයාගෙන තියෙනවා. ඒකට මේ ජේතවන භූමිය යම් ආකාරයේ නිෂ්පාදන ක්‍රියාවලියකට මුල් ඓතිහාසික යුගයේ ඉඳලා අවතීර්ණ වෙච්ච බවට මේ උදුන් සහ කෝව වලින් අපිට පැහැදිලි වෙනවා. ඒකට ප්‍රධාන කාරණයක් තමයි මේ නැගෙනහිර ප්‍රදේශයෙන් ආපු අමුද්‍රව්‍ය විශේෂයෙන් දේශවනයේ වගේ තැනකදී නිෂ්පාදන ක්‍රියාවලියකට පත් වෙන්නේ නැතයි කියන කාරණය. මේ තියෙන ජේතවනෙන් හම්බෙන ලෝහ උණු කිරීමට පාවිච්චි කර උදුන් තියෙන කම්මලක සාධක මෙතන උදුන් තුනක් දැකගත හැකි වෙනවා. මේවා අපි සලකන්නේ පාත්‍ර ආකාර උදුන්, බෝල් ටයිප් උදුන් කියලා. මේ කම්මල මේ වගේ තවත් කම්මලක් අපිට හම්බෙලා තියෙනවා නැගෙනහිර දානශාලාව ආශ්‍රේ. මේ ආකාරයේ කම්මල් කිහිපයක්ම ජේතවන කැණීම්වලදී අනාවරණය කරගෙන තියෙනවා. ඊගොට මම ඔබට පැහැදිලි කරන්න කැමති ශ්‍රී ලංකාවේ ලෝහ නිදිගත වී ස්ථාන භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව අනුව අකුරැස්ස දෙනියාය කියන ප්‍රදේශවල ටොන් ලක්ෂ 4ක්, අම්බලන්ගොඩ ලක්ෂ 2ක්, ඇහැලියගොඩ 2ක්, කහවත්තද ලක්ෂ 50000ක්, කලවාන ලක්ෂ 3ක්,
කොස්ගොඩ ලක්ෂ 2,40,000ක්, බලංගොඩ, රක්වාන මේ ආදි වශයෙන් ඒ ස්ථානවල ලෝහ විශාල වශයෙන් ඉදිරියට වෙලා තියෙන නිසා මේ පැරණි සමාජ මේවා පරිහරණය කරලා තියෙනවා. ඊගාවට මේ පුරාණ සමාජ මේ වගේ ලෝහ පරිහරණය කරලා නිර්මාණය කරගත්ත ඒ ලෝහ වර්ග පිළිබඳව පැහැදිලි කිරීමක් මා මෙතනදී කරනවා. දැන් මේ ලෝහ නිර්මාණ කිරීමේදී పూర్ව ඉතිහාසයේ ඉඳලා මුල් ඉතිහාසයේ මධ්‍ය ඉතිහාසයේ දක්වා යකඩ කියන ලෝහය අතිශයින් වැදගත් වෙලා තියෙනවා. මේක තමයි ආරම්භක වශයෙන් මුලින්ම නිස්සාරණ කරගන්නා ලෝහය බවට පත් වෙන්නේ අමුද්‍රව්‍ය වලින්. ඊට පස්සේ යකඩ ලෝහය නිෂ්පාදනය කරගත්තයින් පස්සේ ඒකට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරලා වෙනත් ලෝහ වර්ග නිර්මාණය කර ගැනීම සිදු කරනවා. දැන් යකඩ වර්ග 3ක් මූලික වශයෙන් හඳුනාගෙන තියෙනවා මේ යකඩ ලෝහය පාවිච්චි කරලා හදන්න පුළුවන් වර්ග. එයින් පළවෙනි එක තමයි චීනච්චට්ටි කියලා කියන්නේ. අපි මේකට අමු යකඩ කියලා කියනවා. පිරිසිදු යකඩ කියන්නේ මේකට. මේකේ විශ්ලේෂණ වාර්තා වලින් පෙන්වලා දීලා තියෙන්නේ සිලිකන්, මැංගනීස්, ෆොස්ෆරස්, සල්ෆර් කියන මේ මූලද්‍රව්‍ය බහුලව මේ චීනච්චට්ටි කියන අමු යකඩවල තියෙනවා කියලා. එතකොට සිද්ධ යකඩ කියලා කියන්නේ මේ චීනච්චට්ටි වලින් පස්සේ නිර්මාණය කරගන්න තවත් ලෝහ විශේෂයක්. ඒතකොට සිද්ධ යකඩක සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර් බහුලව දක්නට ලැබෙනවා. එතකොට වාණය කියලා කියන්නේ මේ යකඩ අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරලා තවත් රසායනික ද්‍රව්‍ය මුසු කරලා නිර්මාණය කරගන්නා ලෝහයක්. වාණේ වර්ග 3ක් හඳුනාගෙන තියෙනවා. උසස් වාණේ, මධ්‍යම වාණේ සහ මෘදු කියලා. යකඩ නිෂ්පාදනයේදී අයන්, ඒ කියන්නේ යකඩ ඔක්සයිඩ් ඔක්සිහරණය වී කාබන් මොනොක්සයිඩ් බවට පත්වීමේ ක්‍රියාවලියක් තමයි සිදු වෙන්නේ. වාණේ නිෂ්පාදනයේදී සිද්ධ යකඩ තමයි ඒ සඳහා යොදාගන්නේ. වාණේ නිෂ්පාදනය කිරීමේදී පොළොව මට්ටමේදී සකස් කරන ලද උදුනක් ඒ උදුන තුල ගිනි දැල්වලා කෝවක් ඒක තුලට යොදලා ඒ කෝව තමයි රත් කරලා තමයි වාණේ නිර්මාණය කරන්නේ. වාණේ නිපදවීමට පාවිච්චි කරන මේ කෝව අඟල් 8ක් විතර වෙන එකක් විදිහට තමයි පර්යේෂකයන් පෙන්වලා දීලා තියෙන්නේ. ඒකට මේක අඟල් කාලක් විතර ඝනකම බිත්ති වලින් සකස් වෙලා තියෙනවා. සිද්ධ යකඩ මේක ඇතුළට දාලා ඒකම ඉන්ධන මේකට දාලා උදුන ගිනි ඇවිලුවායින් පස්සේ මේ උදුනට දඬු අඬුවක් ආකාරයෙන් කෝව යොමු කරලා රත් කිරීම තමයි සිදු කර ගැනීමක් කරලා තියෙන්නේ. එතකොට මේ කෝව ඇතුළට දාන ලෝහ සහ අනිකුත් වෙනත් ද්‍රව්‍ය පිළිබඳව අධ්‍යයන පරීක්ෂණ වලදී පෙන්වලා දීලා තියෙනවා. මේ කෝවට සිද්ධ යකඩ අවුන්ස 12මාරක් දැම්මයින් පස්සේ රණවරාලී අවුන්ස 5ක් දමා සිදුරු සහිත පියනකින් වහලා තියෙනවා. එතකොට මේ රණවරාලී වල තියෙන රසායනිකය තමයි සිද්ධ යකඩ වාණේ බවට පත් වෙන්න බලපාන්නේ. ඊට පස්සේ උඳුරට ගින්දර දාමලා ගිනි දැල්වීමෙන් පස්සේ දඬු අඬුවකින් අල්ලගෙන මේ කෝව එහාට මෙහාට හරවමින් රත් කිරීම සිදු කරලා තියෙනවා. එසේ රත් කිරීමෙන් පස්සේ වාණේ මේ කෝව ඇතුළේ නිර්මාණය වෙනවා. එහි නිර්මාණය වන වාණේ වර්ග 3ක් සිංහල වාණේ, ජාති වාණේ, පොල්මල් වාණේ වශයෙන් හඳුන්වන බව මේ පුරාණ තාක්ෂණය සම්බන්ධ සිදු කර පර්යේෂකයන් පෙන්වලා දීලා තියෙනවා. මේ අතරින් ජාති වාණේ කියන ඒවා තියුණු කඩු සකස් කිරීම සඳහා, පොල්මල් වාණේ කියන වාණේ වර්ගය කළු ගල් වැඩ සඳහා භාවිතා කර බවට තමයි විශ්වාස කරන්නේ. ඒකට වාණේ අතිශයින් වැදගත් වෙලා තියෙනවා කළු ගල් මෙල්ල කිරීමට. එහෙම නැත්නම් කළු ගල් වල කපලා අයින් කරලා හැඩ ගැනීම සඳහා වාණේ වැදගත් වෙලා තියෙනවා. මේ ඡායාරූප කීපයකින් මම දක්වලා තියෙන ඔබට ඒ වාණේ පාවිච්චි කරලා මේ කළු ගල් විභේදනය කිරීමේ ක්‍රියාවලියකට මූලික සිදුරු ඉද ගැනීමක් මේ උපසටහනෙන් තියෙන වෙස්සගිරියේ තියෙන දර්ශනය. ඊළඟට මේ පාෂාණ විභේදන ක්‍රියාවලියට යොදාගත් ගල් කූඤ්ඤ අපි ඉංග්‍රීසියෙන් කියන මේවට චෙසල්ස් කියලා. අර සිදුරු ඇතුළට දාලා මේ වාණේ කූඤ්ඤය මිටියකින් තද කරගෙන යාමේදී සිදුරු දෙක අතර විභේදනය වීමට සැලැස්වීමක් තමයි සිදු කරලා තියෙන්නේ. ඒකට මේ සෑම සිදුරකටම මේ කූඤ්ඤ එක බැගින් දාලා ඒවා තද කරගෙන යාම තුළින් ඒ පාෂාණයේ විභේදනය කිරීම සිදු කරලා තියෙනවා. මේ ගල් කූඤ්ඤ වාණේ ලෝහයෙන් නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන්නේ ගැඹුරට සිදුරු විදගෙන ගැඹුරට පාෂාණ කණු පුවරු කඩා ගැනීමට පාවිච්චි කරලා තියෙන තවත් එවැනිම ගල් කූඤ්ඤ කීපයක්. මෙතන තියෙන ආම්පන්න කීපය තමයි නූතන ගල් වඩුවෙකුගේ ආයුධ කට්ටලයක්.
ඔබට පැහැදිලි වෙනවා ඇති මෙතනදී මේ මිටිය, කටු වර්ග, කුඤ්ඤ මේවා තමයි මේ ගල් වඩුව පාවිච්චි කරන්න කියන කාරණේ. මේ වෙස්සගිරිය දැකගත හැකි ගැඹුරට සිදුරු විදලා පාෂාණ විභේදනය කරලා තියෙන තැන. මේ වාණිජ තාක්ෂණය පාවිච්චි කරලා ගුහා කටාරයක් සකස් කරලා ලෙනක් බවට පත් කරලා තියෙන වෙස්සගිරියේ ස්ථානය. ඒකම මේ වාණේ කටුව ඊටම වැදගත් වෙලා තිනවා පාෂාණ පුවරු සුමට කිරීම සඳහා. මේ ක්‍රියාවලියට වෙනම දෙයක් පාවිච්චි කරලා නැහැ. මේ කටුව සහ මිටිය තමයි පාවිච්චි කිරීම සිදු කරලා තියෙන්නේ. ඒකම අලංකාර කැටයම් නිර්මාණවලදී මේ කටුව සහ මිටියේ භාවිතය තුළ විවිධ ප්‍රමාණවල කටු වර්ග පාවිච්චි කිරීම තුළ මේ ක්‍රියාවලිය සිදු කරලා තියෙන ආකාරය මේවා ඊට සියුම් ලෙස විමර්ශනය කිරීමෙන් අපිට පේනවා. ඊට ළඟ දර්ශන කීපයක් ඔබට මේ ලබා දීලා තියෙන ඒ වගේ පේනවා. චූටි කටු පහරවල් මේ සෑම තැනකම මේ කැටයම් මූර්තිවල දැකගත හැකියි කියලා. ඒ නිසා විශේෂ උපකරණ මේකට පාවිච්චි කරේ නැහැ. මේ ගල් වඩුව කටුව සහ මිටිය පාවිච්චි කරා. ඊගාවට මේ ලෝහ ආශ්‍රිත ක්‍රියාවලියේදී අපි හඳුනා ගන්න දෙයක් තමයි මේ ලෝහ මෙවලම් සකස් කරගෙන මේවා පාෂාණ විභේදන ක්‍රියාවලියට තමයි බහුලව පාවිච්චි කිරීම සිදු කරලා තියෙන්නේ. ඒකෙදි මේ පාෂාණ කටු පන පොවන්න සකස් කර උපකරණ ස්ථාන කීපයකුත් අපි හඳුනා ගන්නවා. දිග පාෂාණයේ ආශ්‍රයෙන් අපි කරපු එවැනි ගවේෂණයකදී අපි හඳුනාගත්තා මේ පහළින් දකින ඡායාරූපයේ තියෙන කේතුවක් වගේ කේතුවක හැඩයට තියෙන වලක්. ඒකට මේක සාමාන්‍ය අඟල් 8ක් 9ක් ගැඹුරට තියෙනවා. මේක කුමකටද පාවිච්චි කරේ? බොහෝ අයගේ විශ්වාසය තමයි මේකේ යම් නිදන් වස්තු තැන්පත් කරලා තියෙන කියන කාරණය. ඒක සම්පූර්ණ මිත්‍යාව. මේකෙන් සිදු කරලා තියෙන කාරණේ තමයි මේ ගල් විභේදන කරන ක්‍රියාවලියට කටු යොදා ගැනීමේදී ඒවා මොට වෙනවා. නැවත මේක පන්නරය මේකේ මෝහත් භාවය තබා ගන්න ඕනේ. ඒ නිසා මේ ආශ්‍රිතවම මේ කටු රත් කරලා තලලා අරගෙන ඒ කටු ඉක්මනින්ම ජලයට යොදන්න ඕනේ. ඒකේ ශක්තිය වැඩි කිරීම සඳහා මේ ජලය රැස් කිරීමට සකස් කරගත්ත වලක් තමයි මේ කේතුකා වාටය. ඒකට මේක කටුව දැම්මයින් පස්සේ වතුර දාලා මේ කටුව ඝන බවට පත් කළා. ඒකේ ශක්තිමත් භාවය වැඩි වෙනවා. උඩ තියෙන ඡායාරූපයේ තියෙන්නේ එවැනි කටු පන පෙවීමට පන්නරය තැබීමට භාවිතා කරන ජංගමව ඒ කියන්නේ අතේ රැගෙන යා හැකි ගලින් අඩියක ප්‍රමාණයක නිර්මාණය කරලා තියෙන ගල් ඔරුවක්. එතකොට මේක මේ ශිල්පීන් අතින් රැගෙන ගිහිල්ලා තියෙනවා. මේකත් අපිට හම්බෙන්නේ දීඝපාෂාණයේ ආශ්‍රිතවම. මේ තියෙන තවත් එවැනි කේතුකා වාටයක් වෙස්සගිරිය දැක ගන්න හම්බෙන. එතකොට මේ පාෂාණ ඔබට පේනවා මේ ආසන්නයේම පාෂාණය කඩලා තියෙනවා. කාණු සකස් කරලා තියෙනවා, පඩි පෙළවල් නිර්මාණය කරලා තියෙනවා. ඒ කටුපන පෙවීමට මෙවැනි තැන් සකස්. අපි අනුරාධපුරයේ සහ තිස්සමාරාමයේ එක වෙනත් ස්ථානවල තියෙන මේ ශිලා විභේදන ක්‍රියාවලියේදී ඒ පාෂාණ සිදුරු කිරීමට යොදාගත් සිදුරේ විස්කම්භය ගැඹුර සහ පළල පිළිබඳව සිදු කරන ලද අධ්‍යයන විවිධ තැන්වල නියැඳි කීපයක්. ඒකෙදි පුරාවිද්‍යා ශාස්ත්‍රයේ සිදුරේ දිග පළල ගැඹුර සිදුරු දෙකක් අතර තියෙන ඉඩ වෙන් කර ඇති ශිලා පුවරුවේ ප්‍රමාණය දිග උස කියන කාරණා දක්වලා තියෙනවා. ඒතකොට අපිට පැහැදිලි වෙනවා මේ නියැඳි පරීක්ෂාව තුළදී මේ ශිලා පුවරුවක් හෝ ශිලා කණුවක් වෙන් කර ගැනීමේදී සිදුරු විදගෙන තියෙන්නේ කොතරම් ගැඹුරකටද. ඒක අනුරාධපුරයටත් තිස්සමහාරාමයට ගනිද්දී සමානතාවයක් තියෙනවා කියන එක තමයි අපිට පැහැදිලි කරන්න වෙන්නේ. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ ශිල්පය මේ තාක්ෂණය එකම ආකාරයට දිවෙන පුරා පැතිරලා තිබෙනවා. ඊගවට මම පැහැදිලි කරන්න ඔබට උත්සාහ කරනවා ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියේදී පාවිච්චි කරලා තියෙන උදුන් පිළිබඳ. ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියේදී සෙන්ටිග්‍රේඩ් අංශක 1200කට වඩා තාප ශක්තියක් හඳවා ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා උදුනක් නිර්මාණය කරන්න ඕනේ. උදුන් නිර්මාණය කිරීමේදී ඒ අය පාවිච්චි කරලා තියෙනවා හුඹස් මැටි, වැලි, දහයියා වගේ මිශ්‍රණයක් එකතු කරලා තමයි මේ උදුන් බිත්තිය සකස් කරගන්නේ. ඒකම මේකට පාවිච්චි කරන ඉන්ධන විදියට එහෙම නැත්නම් මේ ලෝහ උණු කරගන්න පාවිච්චි කරන ඉන්ධන විදියට අඟුරු, වියලි ගොමරිටි, දහයියා වගේ දේවල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අඟුරු වලට විශේෂයෙන් පළු, වීර, ඒකම යකඩ මරන් කියන ශාක වර්ග දර සඳහා පාවිච්චි කර බවටත් සාධක හඳුනාගෙන තියෙනවා. ලෝහ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගෙන ඇති උදුණු වර්ග 3ක් ලංකාවෙන් හඳුනාගෙන තියෙනවා.
ඒ අතරින් පාත්‍ර හැඩ උදුනක් කියලා කියන්නේ අපි පාත්‍රයක් ආකාරයට සකස් කරලා තියෙන උදුනක්. ඉංග්‍රීසියෙන් අපි bowl type furnace කියලා කියනවා. ඊගවට පතල් ආකාර උදුනක් කියලා කියන්නේ ටිකක් ගැඹුරට සකස් කරලා තියෙන උදුනක්, ටිකක් උස වැඩි උදුනක්. මේක shift furnaces කියලා හඳුන්වනවා. ඊගවට ගෝලාකාර උදුනක් domed කියන furnace එකක්. මේක ගෝලයක් වගේ සකස් කරලා තියෙන්නේ උදුනක් විදියට. මේ උදුන් වර්ග තුන domed කියන ගෝලාකාර උදුනක්, shaft කියන පතලාකාර උදුනක්, bowl කියන පාත්‍ර හැඩ උදුනක් මේ ශිල්පීන් පාවිච්චි කරලා තියෙනවා. ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියේදී ගෝලාකාර උදුනක් කියලා අපි කියන්නේ මෙන්න මේ ආකාරයේ උදුනකට. මේ අලකොළ වැව හම්බෙන එවැනි උදුන ඡායාරූප කීපයක් මේ පත්තරේ පළවෙච්ච වාර්තාවක තියෙනවා. ඒ ප්‍රතිනිර්මාණය කරලා තියෙන උදුන. ඒ උදුනේ බිත්තියේ තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ඒකම මේ උදුනේ ඔබ දකිනවා මැටි නල. ඒ මැටි නල ලෝහ ටික උණු වෙලා අපද්‍රව්‍ය විදියට ලෝහ බොර එළියට පිට වෙන්නේ මේ මැටි නල වලින් තමයි. ඒකම මැටි නල වලින් තමයි මේ උදුන සම්පූර්ණ ආවරණය වෙලා තියෙන්නේ. ඒ ආවරණය වීමේදී මේක ඇතුළට හුලං ලබා ගන්නෙත් මේ කියන ඉදිරියෙන් සවිකරන නල මගින්. මේ තියෙන්නේ පාත්‍රාකාර උදුන්. ජේතවනේ හම්බෙන පාත්‍රයක හැඩයට තියෙන උදුන්. මේ පතල්ලාකාර උදුන්. ටිකක් ගැඹුරට මේක තියෙනවා. පතලක් වගේ. මේකට අපි කියන උදුනක් කියලා. ඒකට මේ පළමු ක්‍රමයේ උදුන් වලින් රබර් ඉවත් කිරීමට ටැප්ස් ස්ලැග් කියන ක්‍රමය කියන්නේ ගලාගෙන ඇවිල්ලා ටැප් එකකින් වතුර ගලාගෙන එනවා වගේ උණු කරන ලද ලෝහවල ලෝහ බොර එළියට ගලාගෙන ඇවිල්ලා උදුනේ ලෝහ ටික තැම්පත් කරන ක්‍රමයට හදලා තියෙනවා. එතකොට මේ රබර් ඉවත් කිරීමට මේ ටැප් ස්ලැග් ක්‍රමය පාවිච්චි කරලා තියෙන්නේ ලෝහ ටික කෙලින්ම උදුන ඇතුලේ රැස් කර ගැනීම සඳහා. උදුන් නිර්මාණය සඳහා මැටි උපයෝගී කරගෙන තියෙන අතර උදුන තුළට සුළං ලැබීමට වායු නළු සකස් කරලා තියෙනවා. මේ උදුන් බිත්තිය සඳහා මම කලිනුත් කිව්වා මැටි, උඹස් මැටි, ගංගාවැලි, පිදුරු මිශ්‍ර කරලා තමයි මේක ඉතාමත්ම ශක්තිමත්ව සකස් කරගන්නේ. එතකොට යකඩ නිෂ්පාදන ක්‍රියාවලියේදී මේ ආකාරයට සකස් කරගන්න උදුන තුළට ඔක්සිජන් ලබා ගන්න සීගිරි අලකොළ වැවදි නල 8ක් පාවිච්චි කරලා තිනවා. සමනල වැවදි නල 14ක් පාවිච්චි කරලා තියෙනවා. මේ නල යොදා ගැනීම සම්බන්ධ ඉස්සරහට තියෙන ස්ලයිඩ් වලදී ඔබට හඳුනා ගන්න හැකියාව තියෙන කොයි ආකාරයෙන්ද පිටවීමේ නල සහ සුළං ඇතුළු වීමේ යබර පිටවීමේ නල සහ උදුන තුළට සුළං ඇතුළු වීමේ නල පිටවන්නේ කියන කාරණය. එතකොට උදුන නිර්මාණය කිරීමේදී භූමියේ සුදුසුම ස්ථානය තමයි තෝරගන්නේ. හුලං හමන දිශාව වැදගත් වුණා. මේ හුලඟේ බලය තමයි මේ උදුන ක්‍රියාත්මක කරන්න මේ අය සකස් කරගෙන තියෙන්නේ. ලෝහ නිෂ්පාදන ක්‍රියාවලිය මේ ආකාරයෙන් අපි ඒකේ ආරම්භය, වර්ධනය සහ විකාශනය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ස්වභාවික අමුද්‍රව්‍ය මේ යකඩ කැටිති එහෙම නැත්නම් නොඩියුල්ස් ඒ ගල් පාවිච්චි කිරීම, ස්වභාවික නිදියාසිත ලෝහ නිස්සාරණය, ඛනිජ අමුද්‍රව්‍ය දා ලෝහ වර්ග නිපදවීම, ඒකම යකඩ, තඹ, රිදී, ලෝකඩ ආදී ලෝහ වර්ග ක්‍රමානුකූලව තාක්ෂණ සංස්කෘතික අවදි වර්ධනය වීමේදී ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම හඳුනාගත හැකි බව මේන් ඔබට පැහැදිලි වෙනවා. මෙතන සිට මම ඔබට මේ ඉදිරිපත් කරන්නේ මේ පැරණි ලෝහ නිස්සාරණය කරන ලද උදුන් කීපයක සාධක. මේ තියෙන්නේ සීගිරි අලකොළ වැව තියෙන උදුන. මේ උදුන බිත්තිතා ඝන ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. මේ ඊට උස උදුනක් විදියට තමයි. එහෙම නැත්නම් ගෝලාකාර උදුනක් විදියට තමයි මේ උදුන තියෙන්නේ. ඒක මේ සමනල වැව හම්බෙන උදුන් කීපයක්. මේ සමනල වැව උදුන් ටිකක් ඕවල් ආකාර හැඩයක් තමයි තියෙන්නේ. ඒ ඕවල් ආකාර හැඩයේ මේ කැණීම් වල හැකි ආකාරය මේ තියෙන්නේ උදුන් බිත්තිය සහ ඉදිරිපස දෙපස ගල් දෙකක් තියෙන විශාල උදුන් මේ තියෙන්නේ සමනල වැව උදුනක්. එතකොට මේ සැලැස්මේ දක්වලා තියෙන්නේ මේ සමනල වැව දකින්න හම්බෙන උදුන් වල සැලසුම් කීපයක්. එතකොට මේ සැලසුම් ඕවල් ආකාර හැඩයකට තමයි තියෙන්නේ. නමුත් මේ සැලසුමේ ප්‍රමාණ අනුව විවිධ සයිසස් වලට එහෙම නැත්නම් විවිධ ප්‍රමාණ වලට මේ උදුන් සකස් කරගෙන
මේ ඡායාරූපයෙන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේ සමනල වැව උතුම් නිර්මාණය කිරීමේදී මේ හුලං ඇතුළට ගන්න නල සහ ඒ උදුන් බිත්තිය සකස් කරගෙන තියෙන ආකාරය. එතකොට මේකේ මේ ෆ්‍රන්ට් වෝල් කියලා කියන්නේ ඉස්සරහා තියෙන බිත්තිය. ඊගාවට ටයර්ස් කියලා තියෙන්නේ මේ නල. ඊට පස්සේ අප්‍රයිට් ස්ටෝන් සහ අප්‍රයිට් ස්ටෝන් කියලා තියෙන උදුන් බිත්තිය ඉස්සරහින් උදුන් දෙපැත්තෙම මේ වගේ ගල් දෙකක් තියලා තියෙනවා. ඊගාවට බිත්තිය නිර්මාණය කරලා තියෙන්නේ ක්ලේ මැටි වලින්. ඊට පස්සේ ඒක ස්ථාවර බිත්තියක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. පහළ ඡායාරූපයෙන් ඔබට පේනවා යටින්ම තියෙනවා නල පෙළක් reuse tires කියලා. ඒක නිර්මාණය කරලා තියෙන්නේ අර ලෝහ උණු වෙලා ලෝහ බොර මේ නල දිගේ එළියට එන්න සකස් කරලා තියෙන්නේ. ඉස්සරහින් අපිට උඩින් ඉදිරි බිත්තියෙන් තියෙන්නේ හුලං ඇතුළට ගන්න නල. ඒතර මේ බිත්තිය නිර්මාණය කර ගැනීමේදී දැව පාවිච්චි කරලා මේ කෑලි පාවිච්චි කරලා ඒවා පොළොවට සවි කරලා තමයි මේ බිත්තිය නිර්මාණය කරගන්නේ. මේ තියෙන්නේ මේ බිත්තිය නිර්මාණය කරන විදිය සහ යටින් ඒ ලී ආසන්නයේම තියෙනවා අර යබොර පිටවීමට සලස්වලා තියෙන නල පෙළ. ඉදිරියේ තියෙන ගල ඒ ගලත් එක්ක තමයි මේ බිත්තිය නිර්මාණය කරන්නේ. මේ ඡායාරූපයෙන් ඉතාමත් පැහැදිලි වම් පැත්තේ තියෙන ඡායාරූපයෙන් තියෙනවා ලෝහ බොර පිට වෙන නල. දකුණු පැත්තේ ඡායාරූපයේ තියෙනවා උදුන තුලට හුලං ඇතුල් කරන නල. මේ ලෝහ නිෂ්පාදනයේට නව උදුනක් සකස් කරන අවස්ථාවක් විශේෂයෙන්ම ප්‍රැක්ටිකල් ආකියොලොජි. එහෙම නැත්නම් මේක අත්හදා බැලීමේ පුරාවිද්‍යාව විදිහට මේ උදුනේ ලෝහ නිෂ්පාදනය කරන්න උදුනක් ප්‍රතිනිර්මාණය කිරීම. මේ උදුන තුලට යොදන අඟුරු වර්ග මම ඔබට කිව්වා යකඩ මරම්, පළු, වීර වගේ ශක්තිමත් ශාකවල දැව වල අඟුරු තමයි අරගෙන තියෙන්නේ. අඟුරු මේ ආකාරයෙන් කුඩා කොටස් හලලා විශාල කැටිති වගේ කොටස වෙන් කරගෙන ඕනේ. ඊගාවට උදුනේ අඟුරු තට්ටුවක්, ඊගාවට ලෝහ පස් තට්ටුවක්, ආය නැවත අඟුරු තට්ටුවක්, ආය ලෝහ පස් තට්ටුවක් සහ නැවත අඟුරු තට්ටුවක් වෙන ආකාරයට මාරුවෙන් මාරුවට මේ උදුන ඇවිලීමට පෙර මේවා තැම්පත් කරේ. මේ ආකාරයෙන් තැම්පත් කරලා තියෙන ලෝහ සහ අඟුරු උදුන තුල තැම්පත් කරලා තියෙන අවස්ථාව. ඊළඟට ඔබ දකින්නේ දැන් උදුන රත් වීමට සලස්වලා මේ උණු වෙන අඟුරු සහ ලෝහපස් උණු වෙන්න පටන් ගන්නවා. ලෝහපස් උණු වෙන්න අඟුරු අඩු වෙන්න ඉන් පස්සේ අඟුරු මේ උදුන තුලට යොමු කරනවා. ඒ ආකාර ලෝහ උණු වෙන්න ගන්නවා. මේ දැන් ලෝහ දියර බවට පත්වෙච්ච අවස්ථාවක්. එතකොට මේකේ තියෙන අඟුරු කොටස් අර ලෝහවල අපද්‍රව්‍යයත් එක්ක ක්‍රමානුකූල උදුනේ පල්ලෙහාට ගමන් කරනවා. මේ ඔබ දකින්නේ උදුන් බිත්තියේ ඉහළින් සුළං ඇතුළට ගන්න නිර්මාණය කරලා තියෙන අර නල. මේ නල වලින් තමයි සුළං බලයෙන් තමයි මේ උදුන ක්‍රියාත්මක වෙන්නේ. මේ නල වලින් ඇතුළට හුලං අරන් දෙනවා. ඊට පස්සේ ඇතුළ දහනය වෙන්න පටන් ගන්නවා. ඒකම දහනය වෙලා රත් වෙලා තියෙන අඟුරු වල තියෙන අපද්‍රව්‍යයත් ලෝහ වල තියෙන අපද්‍රව්‍යයත් බර අපද්‍රව්‍ය ක්‍රමානුකූලව පල්ලෙහාට ගමන් කරලා මේ යට තියෙන නල පෙළ දිගේ එළියට එන්න පටන් ගන්නවා. ඒ ආකාරයෙන් මේ නල වලින් එළියට එන මේ ලෝහ බොර තමයි ඔබ දකින්නේ. එතකොට මේ ආකාරයෙන් ලෝහ බොර ඔක්කොම එළියටගෙන උදුන ඇතුලේ ලෝහ ටික තැම්පත් වෙනවා. අවසන් වශයෙන් අර නල ඇතුලේ සම්පූර්ණම යබොර ඝන බවට පත් වෙලා නල ඇතුළත් යබොර වලින් පිරී යනවා. එවැනි යබොර තමයි ඔය අපිට සේරු විලා අවට ප්‍රදේශවලින් විශාල කඳු විදියට ඉවත් කරපු දැක ගන්න හම්බෙන්නේ. පුරාවිද්‍යා පර්යේෂණ වලිනුත් අපිට හමුවන්නේ. මේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් පස්සේ මේ යබොර එකතු වෙලා තියෙනවා. ලෝහ ටික උදුන ඇතුලේ එකතු වෙලා තියෙනවා. සෑම නිෂ්පාදන ක්‍රියාවලියකින්ම පස්සේ ලෝහ උදුන කඩා නැවත සකස් කර අලුත් උදුනක් සකස් කරලා ඒ උදුනේ නැවත නව ක්‍රියාවලියක් ආරම්භ කිරීම සිදු වෙනවා. මේ ඔබ දකින්නේ මේ සාම්ප්‍රදායික තාක්ෂණය දිගින් දිගටම ඇවිල්ලා මේක අභාවයට යන කාලේ යටත් විද්‍යුත් යුගයේ වෙනවා. යටත් විද්‍යුත් යුගයේ වෙනකොටත් බලංගොඩ ප්‍රදේශයේ මේ සාම්ප්‍රදායික උදුන් ක්‍රියාත්මක කරන අය ඉඳලා තියෙනවා. ඒ බව ආනන්ද කුමාරස්වාමි විසින් මධ්‍යකාලීන සිංහල කලාකාන්තේ ප්‍රකාශයටපත් කරලා තියෙනවා. එතකොට මේකේ A B කියලා කොටස් දෙකකින් යුක්ත වෙලා තිනවා. මේ B කොටසේ තියෙන්නේ හැමකින් ආවරණය කරන ලද වලවල් දෙකක්. එතකොට මේ වලවල් දෙක
එක පාදයේ මිනිසෙක් මේ වහලා තියෙන හම් මත සිට ගන්නවා කකුල් දෙක තබලා. එක කකුලක් උස්සලා වාතය වෙනවා උදුන ඇතුළට. ඊගාවට අනිත් කකුල උස්සලා අනිත් කකුල පාත තියලා ඒකෙන් වාතය වෙනවා. මේ ආකාරයට හුලන් ලබා දෙමින් මේ ඇතුලේ තියෙන අඟුරු අවුලවීම සිදු කිරීම මේ සාම්ප්‍රදායික උදුනේ සිදු කරලා තියෙනවා. මේ පිළිබඳ විස්තර ඔබට ඒ ග්‍රන්ථයේ කියවිලේ මේ තියෙන්නේ ඒ උදුනේ හරස්කඩ සහායකේ දර්ශනය ඔබට සැලසුමක්. ඒතර මේ ආකාරයෙන් ලංකාවේ ලෝහ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධ විශාල තොරතුරු ප්‍රමාණයක් මා මේ දේශනයට ඔබට අන්තර්ගත කරලා තිනවා. ඒකම මේ දේශනය සඳහා කියවීමට ඔබට ග්‍රන්ථ කීපයකුත් මම සඳහන් කිරීමට කැමතියි. ඒ අතරින් මම ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකේය ඉතිහාසය කියන ග්‍රන්ථ මාලාවක් තියෙනවා. ඒකේ වෙලුම් පළවෙනි වෙලුමේ මහාචාර්ය ආර්ය ලගමුවත් මාත් රචනා කරලා තියෙන ශ්‍රී ලංකාවේ ලෝහ නිෂ්පාදනය සම්බන්ධ වටිනා ලිපියක් තියෙනවා. ඒ ලිපිය කියවන්න. ඒකම අනුරාධපුර ඇතුළු නගරේ 1972 කැනින් වාර්තාව තියෙනවා Ancient Ceylon number 2 වල. ඒ කැනින් වාර්තාවෙත් මේ ලෝහ තාක්ෂණය පිළිබඳ තොරතුරු අන්තර්ගත වෙලා තියෙනවා. ඊට අමතරව Ancient Ceylon හෙන්රි පාකර්ගේ මුල් ග්‍රන්ථයේ Ancient Ceylon පළවෙනි ග්‍රන්ථයේ හෙන්රි පාකර් විසින් රචනා කරන ලද මේ තිස්සමාරාමය හා ඒ ප්‍රදේශවල ලෝහ තාක්ෂණය පිළිබඳ සඳහන් වෙනවා. ඊට අමතරව ජේතවන ස්තූප පුරාණය කියන ග්‍රන්ථය ඒ ග්‍රන්ථයේ ලිපි කිහිපයක්ම තියෙනවා මේ ලෝහ තාක්ෂණ එහෙම නැත්නම් පුරාණ තාක්ෂණික ක්‍රියාවලියට අදාළ වෙන. ඒකට ඔබට මේ ආකාරයෙන් මේ ලෝහ තාක්ෂණය සම්බන්ධව ඊට අමතරව මධ්‍යාහ්න නිම්නේ ජනාවාස පුරාවිද්‍යාව, මධ්‍ය දෙදුරුවේ නිම්නේ ජනාවාස පුරාවිද්‍යාව, Ancient Jaffna කියන පොත් තුලිනුත් මේ ලෝහ තාක්ෂණය පිළිබඳ තොරතුරු වටිනා තොරතුරු විශාල ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. ඊටත් අමතරව ජොන් කාස්වෙල් රචනා කරලා තියෙන මාන්තායි කියන ග්‍රන්ථය ඇසුරුනොත් මේ පිළිබඳ තොරතුරු රාශියක් ඔබට එකතු කරගන්න හැකියාව තියෙනවා.